එකකින් කියවෙන්නේ කියලා. Role of computer in today's world කියපුවම අද ලෝකයේ පරිගණකයේ කාර්යභාරය. අද මේ වර්තමානයේ අපි ඉන්න ලෝකයේ පරිගණකයේ කියනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. පරිගණකය කියන එක දැන් හොඳට දන්නවා. කාර්යභාරය. ඒ කියන්නේ මොනවද මේකෙන් කරන්න කියන එක. ඒතර මේකේ තියෙනවා වර්තමාන ලෝකයේ සෑම ක්‍රියාකාරකමක් සඳහාම පුජ්‍යලික නිදසුනක් ලෙස පුජ්‍යලික ඉතුරුම් බැංකු ගිණුම් ක්‍රියාත්මක කිරීම හෝ ව්‍යාපාරයට සම්බන්ධ උදාහරණයක් ලෙස ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම යම් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් අපි පරිගණක පද්ධතියක් මත රඳා පවතිනවා. ඒ කියන්නේ අපිට පරිගණකයක් මුණ නොගැහෙන තැනක් නැති තරම් ළමයි. හැම තැනකම අපිට පරිගණකයක් මුණ ගැහෙනවා. දැන් අපි මේ පරිගණක කියන පුතේ මේ අපි පාවිච්චි කරන මේ නේද ලැප්ටොප් වත් ඩෙස්ක්ටොප් වත් ඊළඟට නැත්තම් ටැබ් එකක් වගේ එකක් විතරක් නෙවෙයි. පරිගණක කියන්නේ ඒ විදිහේ පෙනුමක් තියෙන සහ ඒ විදිහේ පෙනුමක් නැති පද්ධතියක් අපිට තියෙන්න පුළුවන්. ඉතින් අපි ඒක පරිගණකයක් වගේ දකින්නේ නැහැ. නමුත් ඒක පද්ධතියක්. කම්පියුටර් සිස්ටම් එකක්. ඉතින් ඒ හැම තැනකම අපිට මේක හම්බ වෙනවා. දැන් අපි හිතමුකෝ ඔයා ගිහිල්ලා ටේලර් මැෂින් එකකින් සල්ලි ගන්නවා. එතන අපිට පරිගණක තිරයක් වගේ විතරයි පේන්නේ. නමුත් ඒක කම්පියුටර් සිස්ටම් එකක් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරලා තියෙනවා. හරිද? ඔයා මොනවාද බස් එක යනකොට දැන් අලුතෙන් තියෙනවා ටිකටින් මැෂින්. ටිකට් එකක් වට ඉෂුව කරනවා. ඒකත් කම්පියුටර් සිස්ටම් එකක්. හරිද? ඒ වගේ අපිට හම්බෙන හැම තැනකම වගේ පරිගණක පද්ධති හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අපිට ලෝකේ අපි එදිනෙදා ජීවිතේ ගත කරනකොට පරිගණකයක් කියන සේවාවක් නොගන්නා තරම් නැති තරම් හැම තැනකම අපිට සේවාවක් හම්බ වෙනවා. ඒ කියන්නේ පුජ්‍යලික වෙන්න පුළුවන්, රාජ්‍ය වෙන්න පුළුවන්, ව්‍යාපාර කටයුත්තක වෙන්න පුළුවන්, බැංකුවකදී වෙන්න පුළුවන්, ඊළඟට ඔය හොස්පිටල් එකකට ගියපම එතනදී වෙන්න පුළුවන්, බඩු ගන්න කඩේට ගියපම වෙන්න පුළුවන්. මේ හැම තැනකම පරිගණක පද්ධතියෙන් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අද ලෝකයේ පරිගණක ගැන වෙනමම පාඩමක් ඕනේ නැහැ. අපිට එදිනෙදා ජීවිතයේදී දකින්න හැම තැනකම තියෙන පරිගණක කියලා මතක තියාගත්තාම ලේසි. පරිගණක මත වැඩෙන යැපීම හේතුවෙන් පරිගණක මත වැඩෙන යැපීම හේතුවෙන් සෑම කුඩා හා විශාල සංවිධාන සහ වෙනත් ව්‍යාපාරික සමාගම් පරිගණක පදනම් කරගත් සේවාව ලබා දෙන පටන් ගන්නවා. ඒ කියන්නේ හැම තැනකම කුඩා සමාගම් පොඩි ආයතන ඒ වගේම රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන රාජ්‍ය නොවන සංවිධාන විවිධ දේවල් පරිගණක මත යැපෙනවා. මොකද ඒ සේවාව පරිගණකයෙන් ලබා දෙනකොට කාර්යක්ෂමව ලබා දෙන්න පුළුවන් නිසා. තවද sannivedanaya ඉලෙක්ට්‍රොනික සේවා ජාල සහ බහුමාධ්‍ය දියුණුව ව්‍යාපාරික සැකසුම් ගෙවීම් හුවමාරුව සහ සේවා සැපීම සඳහා ඵලදායී ක්‍රමයක් ලබා දීම ඒ සඳහා නව දොරක් විවර කර දී. ගැන පරිගණක පාවිච්චි කරන්නේ කොහෙද මොනවටද කියන එක තමයි මේකෙන් කියන්නේ. පරිගණකයක් භාවිතා නොකරන තැනක් අද නැහැ කියන එක තමයි මේකෙන් වාට කියන්නේ. මේ සමහර ඡේද ගොඩාක් පැහැදිලි කරන්න ඕනේ. තමයි අධ්‍යාපන කටයුතු වලදී ඔයා දැන් හැම වෙලේම එක්ක ෆෝන් එක එක්ක ලැප් එක එක්ක ටැබ් එක ඔන්ලයින් ඊමේල් හරිද ඉන්ටර්නෙට් මේ කොහොම අධ්‍යාපන කටයුතු වලට අද නේද අද අධ්‍යාපනයේ සමහරට බල්ලට ගිහිල්ලා තියෙනවා වගේ පේනවා. ඔයගොල්ලෝ දකින්න ඇතිනේ නේද? රැයට නිවුස් එකෙන් බලනවනම් අධ්‍යාපනයට වෙලා තියෙන දේ. ඉතින් අපි යෝ ගැන කතා කරන්නේ නැහැ. අධ්‍යාපනයේ දේශපාලනයේ හරහා අධ්‍යාපනයේ නිකන් දැන් අර පණ්ඩි වැටිච්චි සතෙක් වගේ වෙලා තියෙන්නේ. මොකද ඔයාලා අධ්‍යාපනයේ එක පැත්තකින් කොරෝනා වගේ මේ වසංගතය නිසා හිර වෙලා ඔයාලට ඉගෙන ගන්න තියෙන chance අඩුයි. දැන් බලන්න කැම්පස් සිලෙක්ට් වෙච්ච ළමයිට කැම්පස් එකට යන්න තව අවුරුදු දෙකක් තුනක් විතර යනවා. අවුරුදු දෙකක ළමයි තව ගෙදර මං හිතන විදිහට ඉන්න ළමයිගේ තාම ඉවර වෙලා නැහැ කැම්පස් වල ඔන්ලයින් කියන එක එච්චර සාර්ථක නැහැ. ප්‍රැක්ටිකලි මේ වැඩේ වෙන්න බෑ නම් අමාරුයි. ඒ ලෝක වසංගතයක් ඇවිල්ලා මොකද අපේ වගේ රටක ඒ වසංගතය ඇස්සේ තවත් නේද අඳුරු වසංගත නැත්නම් අඳුරු වසංගතේවත් වගේ ඇවිල්ලා ගුරුවරු අරවම එළියට ඇවිල්ලා කෑ ගහලා කොවම කරලා තමන්ගේ වාසිය විතරක් බලනවා මේ රටේ තරුණ පරපුර දරුවෝ ඉස්කෝලේ ළමයිගේ අනාගතේ බිල්ලට දීලා. ඉතින් අධ්‍යාපන කටයුතු වලට නිසා මේ වෙන විට පරිගණකයේ භාවිතා වෙන ප්‍රමාණය වැඩි. ලෝක අධ්‍යාපනයේ හදාරන දරුවන්ට පරිගණක තරම් සමීපතම උපකරණයක් යන්ත්‍රයක් වටපත් වෙලා. ඒ නිසා ඒක අපිට නැතුවම බැරි තැනටපත් වෙලා මේ වෙනකොට. ඒ වගේම බැංකු කටයුතු වලදී වට පේනවා ATM එකකට ගිහපුවම නැත්නම් බැංකුවක ඉන්න කළමනාකරුවෙක් එහෙම නැත්නම් නිලධාරියෙක් බැංකුවේ තියෙන දත්ත විශ්ලේෂණය කරනවා.
හරිද? ඒ වගේම බැංකුවල තියෙන මුදල් හදල් පරිහරණය කරනවා, කෑෂ් ඩිපොසිට් කරනවා, විත්ඩ්‍රෝ කරනවා, ලෝන්ස් දෙන එක, ඒක කියන උකස් මධ්‍යස්ථාන උකස් කටයුතු කරන මේ හැම තැනකම පරිගණකයක් දිහා බලාගත්තු කෙනෙක් තමයි ඉන්නේ. එහෙනම් පුතාලා දුවලට රස්සා කියන එක ඕන තරම් තියෙනවා. හැබැයි යොමු වීමේ හැකියාව, ඔයා යොමු වෙන්න තියෙන ඔයාගේ තියෙන උවමනාව වැඩි වෙන්න ඕන. දැන් ඔයා මේ කෝස් එක කළා කියලා නැත්නම් ඔයාට දැනුම තියෙනවා අර විවිධ දේවල් දන්නවා කියලා ඉඳලා බෑ. ඔයා ඒක පෙන්වන්න ඕනේ එළියට ගිහිල්ලා. මොකද ඔයාලා වගේ දරුවෝ ඕන තරම් ලංකාවේ රට ඇතුලේ පැල කරා වගේ ඉන්නවා රස්සා පෝලිං වල. දැන් පුදුම රස්සා හිඟියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ වැඩ පෙන්වන්න ඕන. ඔයා මෙහෙම අපි මේ ලෙසන් එක කරා කියලා නිකන් ඉන්න එපා. ඔයා මේවා නැවත ප්‍රොජෙක්ට් කරන්න, අසයින්මන්ට් කරන්න, නෙට් එකට ගිහලා තව හොයලා බලන්න. ඔයා පුදුම ලොකු වැඩක් කරන කෙනෙක් වෙන්න ඕන. මොකද ඔයාගේ වයස හොඳම වයස දැන්. අවුරුදු 20, 21, 18, 19, 20, 21 කියන ඔයා දැන් හොඳම තරුණ ජවයේ තියෙන කාලේ. එහෙනම් ඉතින් ගෙදරට වෙලා අරමුණක් නැතුව උදේට නැගිටලා ඔහේ ෆෝන් එකක් දිහා බලාගෙන නැත්නම් කවුරු හරි පන්ති අධ්‍යා ටියුට් එකක් දිහා බලන් ඉන්න එපා. දැන් ඔයා පටන් ගන්න ඔයාගේ වැඩක්. ඔයාගේ වැඩක් පටන් ගන්න ඕනේ. නේද? දැන් ඔයාට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ සමහර ළමයිට ගෙවල් වලින් පහසුකම් දීලා තියෙනවා. කම්පියුටර්ස් තියෙනවා. වයිෆයි අරන් දීලා තියෙනවා. ඒ වගේ පහසුකම් තියෙනවා. සමහර ළමයිට නැහැ. භාගයට භාගයක් විතර නැහැ. මොකද තියෙන ළමයිත් ඉන්නවා. නමුත් සමහරට අපිට පුළුවන් අලුත් නිර්මාණයක් කරන්න. නව නිර්මාණ කරන්න, හිතන්න, YouTube ගිහලා බලන්න මොනවද ලෝකෙ මිනිස්සු කරලා තියෙන්නේ. හරි ඉංග්‍රීසි බයින සිංහලෙන් කියවන්න. එහෙම කරලා ඔයා අලුත් කෙනෙක් වෙන්න දැනුම අරගත්තු තැනකට ගියපු ගමන් ඔයාව කැච් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න. එහෙම නැත්තම් පුතේ පහුගිය අවුරුදු වල හිටපු තරුණ තරුණියන්ට කොහෙන් මොන හරි රස්සාවක් තිබ්බා වගේ ඔයාට නම් ලේසි වෙන්නේ නැහැ පුතේ රස්සාවක් හොයාගන්න ඉදිරි කාලේ. මොකද දැනුම හරියට ඔයා ගත්තේ නැත්තම්. ඒ ගැන සූදානම් වෙන්න. අපි පරිම ඔයාට රැකියාවකට අවශ්‍ය කරන පදනම හදලා දෙනවා. රැකියාව වලට යන්න අවශ්‍ය කරන සම්මුඛ පරීක්ෂණ ආදී ඒ කටයුතු ඉදිරි කාලේ මේ රට නිවැරදිව ඕපන් වුණාට පස්සේ හදලා දෙනවා. නමුත් ඒවා කවද කොයි වෙලේ වේද කියලා අපි කාටවත් කියන්න බෑනේ. ඒ නිසා ඔයයි රටේ ජීවනාලිය ඔයයි සූදානම් වෙන්න ඕන වගේ කටයුතු වලට ව්‍යාපාරවලදී මෙවැනි ව්‍යාපාර කටයුතු වලදී මේක අපි මේ පේන්නේ මේ රූපෙන් වෙබිනා එකක් එහෙම නැත්නම් ටෙලි කොන්ෆරන්ස් එකක් ආයතන ප්‍රධානියෙක් සමහර උඩුගුවනේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ලෝකේ රටක ඉඳලා තමන්ගේ ඉන්න මණ්ඩලය නැත්නම් කළමනාකරන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අමතනවා ව්‍යාපාරවලදී. දැන් ඉදිරි ඉස්සරවම එකක් බෑනේ කට්ටියට එන්න කියලා කාමරයකට දාලා තමයි කතා කරන්නේ. දැන් එහෙම නෙමෙයි ඕන තැනක ඉන්න ගමන් අපිට පුළුවන් අනිත් අයව අමතන්න රූපේ පේන්න වොයිස් එක ඇහෙන්න ඒ විදිහට. ඒ වගේම ඩිස්කෂන්ස් වලට හරිද එක්සිකියුටිව් වගේ විධායක නිලධාරීන් බැංකුවක වෙන්න පුළුවන් වෙන කොහේ ඩිස්කස් කරනවා විවිධ දේවල් ආයතනයේ තත්ත්වය ප්‍රගතිය සමාලෝචනය කරන ලාභ පාඩු බන රිපෝට් හදනවා. ඒ වගේම තොග පාලනයේදී මේ දැන් මෙතන තියෙන ස්ටෝර්ස් එක ගබඩාවක ව්‍යාපාරයක් කියන්නේ ගබඩා කටයුතු වලදී තොග පාලනයේදී බිල් කරන ඒවා සීල් කරන ඒවා නම්බරින් කරන ඒවා මේ all those things මේ හැමදේම කරන්නේ පරිගණකයකින්. ඉතින් එතන අපිට ඕන තරම් නම් කරන්න පුළුවන් අධ්‍යාපන කටයුතු වලදී ව්‍යාපාර කටයුතු වලදී බැංකු කටයුතු වලදී විවිධ පරීක්ෂණ වලදී වෙළඳාම් වලදී ඒ වගේම සෞඛ්‍ය කටයුතු වලදී ඒ වගේම රක්ෂණ කටයුතු වලදී ඒ වගේම ගුවන් සේවා සඳහා හරිද ඒ වගේම සංචාරක ව්‍යාපාරයට විවිධ ශේෂ්ත්‍ර ආවරණය කරන පරිගණකයක් කොහේ හරි තැනක මුල මැද අග කියන තැන්වල තියෙනවා කියන එක තමයි ඔයාට මේ කිව්වේ. ඔයාට මේ දැනුම තියෙන්න ඕන පරිගණක කොහෙද භාවිතා වෙන්නේ ටුඩේ වර්ල්ඩ් එකේ රෝල් එක මොකද්ද? කාර්යභාරය මොකද්ද පරිගණකයට තියෙන එක තමයි කිව්වේ. ඉතින් ඒ වගේ දැනුමක් ඔයා ළඟ තියෙන්න ඕන. Advantages of computer in business. ව්‍යාපාර තුල පරිගණකවල වාසි. ව්‍යාපාර තුල පරිගණකවල වාසි. Advantages of business in computers in business. හරිද? පරිගණක පද්ධති ව්‍යාපාර වලට හඳුන්වා දීම නිසා මෙන්න මේ පහත වාසි ව්‍යාපාර වල තියෙනවා. දැන් ඔයා පාඩම කියන එක මේ අකුරු වචන කියනට වඩා හොඳයි. ඔයා ටක් ගාලා ගන්න ඕන what is a business? මොකද්ද business එකක් කියලා කියන්නේ? දැන් ඔයාට හිතෙනවා ඇති business එකක් කියලා කියන්නේ කඩයක් කියලා. No. හරි not only that. හරිද? කඩයක් කියන එක විතරක් නෙවෙයි business එකක් කියලා කියන්නේ.
කඩයක් කියන්නේ අපි ඉගෙනගෙන තියෙනවා. දැන් මම ඔයාලට බිස්නස් ඕගනයිසේෂන් ඉගෙනුවා. සමහර බ්‍රාන්ච් 3කට විතර උගන්වන්න බැරිනවා. ඒත් ළමයට විතර ව්‍යාපාර සංවිධානය කියන්නේ මොකක්ද කියලා. ඒතර බිස්නස් එකක් කියන්නේ අපි ලංකාවේ තියෙන බිස්නස් වර්ග 4කට කඩලා ඉගෙනුවා. මොකද්ද? රාජ්‍ය ව්‍යාපාර, ඒ වගේම සමුපකාර ව්‍යාපාර, ඒ වගේම අර්ධ රාජ්‍ය ව්‍යාපාර, පෞද්ගලික ව්‍යාපාර. එහෙනම් මුළු රටම ගත්තොත් වට කරලා ගත්තොත් මුළු රටම ව්‍යාපාරයක්. ජනාධිපති ලේකම් කාර්යාලය කියන්නේ බිස්නස් එකක් තියෙන තැන. පාඩ ජනාධිපති ලේකම් කාර්යාලයක රජයේ ජොබ් එකක් හම්බුනොත් එතනක් තියෙන බිස්නස් එකක්. ඇයි? රටක තියෙනවා මහා භාණ්ඩාගාරය. මොනවද රටක තියෙන්නේ පුතේ? රටක ආදායම් වියදම් වත්කම් වගකීම් හැම එකක්ම තියෙනවා. ප්‍රාග්ධන මේ හැම එකක්ම තියෙනවා. එහෙනම් රටට ආදායම් එනවා. බිස්නස් කරලා එන්නේ. මොනවද පළවෙනි බිස්නස් එක? හරිද? මිනිස්සු පිටරට ඇරලා රැකියා කරන එක තමයි බිස්නස් එක. ලංකාවේ ඉන්න අම්මලා තාත්තලා සහෝදර සහෝදරි පිටරටවල ගිහිල්ලා ඩොලර්ස් එවනවා බිස්නස් එකක්. නේද? මේ රටවල තියෙන භාණ්ඩ පිටරටට අලෙවි කරනවා. රෙදිද, ඒ වගේම අපේ රටේ තියෙන පළතුරුද විවිධ දේවල් අපේ රටින් යවනවා. කුළු බඩුද යවනවා. බිස්නස් එකක්. නේද? ඒ වගේම බිස්නස් කරන මිනිස්සුන්ගෙන් බදු ගන්නවා. ව්‍යාපාර කරන මිනිස්සුන්ගෙන් බදු ගන්නවා. බිස්නස් එකක්. නේද? එතකොට රජයට තව තියෙනවා තේ වතු, රබර් වතු, පොල් වතු විවිධ වර්ගයේ ආදායම් තියෙනවා. වී වගා කරනවා රජයේ විවිධ දේවල් ආයතන කරනවා. බිස්නස් එකක්. නේද? තෙල් ගෙනල්ලා පිරිපහදු කරලා මිනිස්සුන්ට විකුණනවා. බිස්නස් එකක්. එහෙනම් ඔයාලා හිතන්න එපා කඩයක් පොඩි කඩයක් තමයි මේ බිස්නස් එකක් කියලා නෑ. මුළු සමස්ත ප්‍රජාවම නියෝජනය වෙන සෑම තැනක්ම පුතේ බිස්නස් එකක්. එහෙනම් ඔයා ජොබ් එකකට ගිහිල්ලා එතන ඉන්නේ නිකන් රජේ රස්සාවට ගිහපුවම ආ හිතන්න එපා. මම රජේ ජොබ් එකක් කරන්නේ නෑ. රජේ ජොබ් එක තමයි බිස්නස් එකක්. මොනවද ඒකේ තියෙන්නේ? ආදායම්, වියදම්, වත්කම්, වගකීම් ලැබීම්. මේවනේ තියෙන්නේ. ආදායම් තියෙනවා, වියදම් තියෙනවා, වත්කම් තියෙනවා, වගකීම් තියෙනවා. ඒ වගේම ලැබීම් තියෙනවා. හරිද? ඒතර ප්‍රාග්ධනය not ලැබීම් නෙවෙයි ප්‍රාග්ධනය තියෙනවා. එතකොට මේ කියන ප්‍රධාන සංරචක පහ තමයි බිස්නස් එකක් තුර කරකෙන්නේ. ආදායම්, වියදම්, වත්කම්, වගකීම්, ප්‍රාග්ධනය. පොඩි කඩයක් තුලත් මේක තියෙන්නේ. ගෙදර තියෙන චූටි කඩේ, බුලත් උඩ කඩයක්, ආප්ප කඩයක්, කෙසල් ගෙඩි කඩයක් නේද? හෝටලයක්, බඩු සිල්ලර වෙළඳසලක්, තොග වෙළඳසලක්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මේ හැමතැනම බිස්නස් එකක් තියෙනවා. එහෙනම් මේ මම කියද මේ බිස්නස් එකක් කියලා කියන එක ඔළුව හදා ගන්න ඕන කියලා කිව්වේ. ඔයා කොහෙට හරි යනකොට මේව දන්නේ නැතුව තමයි ඔයා යන්නේ. ඔයා ජොබ් එකක් හොයන්න යනවා. හරි කඩවල තියෙන ඇප්ලිකේෂන් අරගෙන ඉන්ටර්විව් වලට දානවා. රුපියල් 500,000 ගෙවනවා. රජයේ තියෙන තරඟ විභාග වලට ලියනවා. සමහර ළමයි විශ්වවිද්‍යාලයන්ට සුසුකම් ලැබලා කැම්පස් ගිහිල්ලා ආවිල්ලා අපි ජොබ් එකක් කරන්න කියලා හිතාන ඉන්නවා. සමහර ළමයි තව දේවල් කරලා ජොබ් කරන්න කියලා හිතා ඉන්නව නැහැ. ඒකට පෙර ඔයා හිතන්න බිස්නස් එකක් ඇතුලේ තමයි මට ජොබ් එක කරන්න වෙන්නේ. එහෙනම් මම මේ ජොබ් එකකට යන්නේ බිස්නස් එකකට. ඒක රාජ්‍ය බිස්නස් එකක් වෙන්න පුළුවන්, පෞද්ගලික බිස්නස් එකක් වෙන්න පුළුවන්, රාජ්‍ය නොවන සංවිධානයක බිස්නස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ බිස්නස් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන පොසිටිව් තින්කින් එක ඔයාලා තියෙන්න ඕන. ඔයා පොසිටිව් තින්කර් කෙනෙක් වෙන්න ඕන. ඔයා නිකන් නෙගටිව් වෙලා ඔහේ අකුරු ලියලා අපි කියනවා ලියාගෙන හිස්දැන් පුරවගෙන පාට කරගෙන ඉඳලා හරියන්නේ නැහැ පුතේ. ඔයා නැගිටින්න ඕන තනියෙන්. බිස්නස්. අද ඉඳලා ඔයා බලන්න ඕන YouTube ගිහලා what is business කියලා ගහලා බලන්න ඕන. ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියවන්න. බැරි ගාත කියවන්න. කියලා ඔයාගේ නිදාගෙන තියෙන මොලේ තියෙන ස්ටයිල් අවදි කරගන්න. දැන් ඔයගොල්ලෝගේ මොලේ ශෛල නිදාගෙන තියෙනවා. ඒවා දවල්ට කනවා, රාට කනවා, තුන් වේල කනවා, ඔහෙ නිදා ගන්නවා නේද? ටීවී බලනවා, ඕපදූප කියනවා නේද? ඊළඟට ෆෝන් එකට ඔලුව ගහගෙන ඉන්නවා, ෂෙයා කරනවා, ඒවා කරනවා, අරවා කරනවා, ඔවා කර ඉන්නවා. ඉතින් ඉඳලා අවසානයේ බොහෝ දේවල් සමහරට Taman නැති කර ගන්නවා Tamanගේ ජීවිතේ. මම මේ ෂෙයා කරනවා කියනකොට මට මතක් වෙච්ච දෙයක් කියන්නම්. පරිගණක හරහා ෆෝන් හරහා මේ දවස්වල රජයේ විසින් විශේෂ ව්‍යාපෘතියක් කරනවා. ඒ ව්‍යාපෘතිය හරහා ඔයාගේ කිසියම් වූ අසභ්‍ය දර්ශනයක් ෂෙයා වෙලා තිබුණොත් එහෙම නැත්නම් තමන් අප්ලෝඩ් කරොත් දැන් ඔයගොල්ලෝ තමන්ගේ ප්‍රේම ජවනිකා ගත කරනවන්නේ මම මේකට තරහ වෙන්න එපා. ඔයගොල්ලෝගේ ප්‍රේම ජවනිකා තියෙනවා හැමෝටම. එතකොට අහරණ යමක් ඉල්ලනකොට මෙහෙන් දෙනවා සමහරලාට. මතක තියාගන්න ඕනේ. ඒක ගෑන ළමයි පිළ ළමයි එහෙම දෙයක් කරනවා ලෝකයේ හැමතැනම. ඉතින් ඔහොම තමයි මූණ පෙන්නනවා, අත පෙන්නනවා, බඩ පෙන්නනවා, අරවා පෙන්නනවා, මේවා පෙන්නනවා, හැම එකම පෙන්නනවා. දැන් ඒක කරන්න එපා. නැත්නම් ඔයගොල්ලන් තරහ වෙයි අපේ අම්මේ අදත් පෙන්න ගන්න ලෑස්ති මේක බැරි වුණානේ කියලා. නෑ. ඒක පෙන්නන්න යන්න එපා. මොකද ඒක දැන් නීති විරෝධී දෙයක් කියලා පරිගණක අපරාධයක් බවට පත් වෙලා පුතේ.
හරිද? ඔයාව ඇවිල්ලා උදේට පොලිසියට දාගෙන යයි ජිප් එකේ පටවගෙන අර කොරෝනා වලටත් වඩා දරුණුයි. ඒ කියන්නේ පොලිසිය තියෙනවා සිස්ටම් එකක් ඒ වගේ දෙයක් අසභ්‍ය පින්තූරයක් ගෑනු දරුවෙකුගේ පිරිමි දරුවෙකුගේ පින්තූරයක් හුවමාරු වුණොත් ඒකේ හුවමාරු වෙච්ච වෙලාවෙම පොලිසිය සටහන් වෙනවා කවුද මේ කරේ කොයි ෆෝන් එකෙන්ද කොතනද යන්නේ කියලා. එච්චර අන්තර්ජාලය ප්‍රබලයි. එනිසා ඔයාලා එහෙම දේවල් කරන්නේ නැතුව ඇති කියලා මම හිතනවා. නමුත් තරුණ ජීවිතයේ සමහරට එහෙම දේවල් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ප්‍රවේශම් වෙන්න තමන්ගේ දේවල් තමන් එහාට මෙහාට හොමාරු කරන්නත් එපා. අනුන් කොහෙද තියෙනවා නේද? සමහරලාට අනුන්ගේ එක එකව තියෙනවනේ අර කාප් එක මේ කාප් එක මේක බලපල්ලා නියමයි. හොඳ කෑල්ලක ගා යවනවනේ එහාට මෙහාට. ආන් ඒකත් ප්‍රවේශම් වෙන්න ෂෙයා කරන්නත් බෑ. ෂෙයා කරපු කෙනත් වැරදි කෙනෙක්. ඒ වගේම Facebook කළා නම් මනම් පෝස්ට් තියෙන ඒවා දාන්න ඒවා මොකක් කරන්න යන්න එපා. තමන් මිනිස්සෙක් වගේ මේ වැඩේ කරගෙන යන්න ජීවිතේ හදා ගන්න ඕන. ඔයා පොලිසියකට උසාවියකට ගිහලා නම ලියවුනොත් ඔයාලට රජයේ රස්සාවකට එහෙම යන්න බෑ. ඒ නිසා එහෙම කරගන්න නැතුව හොඳට අපි මේ ගුරුවරු කියන දේවල් අහගෙන තමන්ගේ ජීවිතේ හදා ගන්න. මම කියන්නේ මෙතන ඉන්න හැමෝම එහෙම දේවල් කරන ළමයි කියලා. නමුත් ඔය අතරින් පතර ඉන්නත් පුළුවන් එහෙම ළමයි. නෑ කියන්නත් බෑ. ඉතින් එහෙම උනොත් අසනීපයක් නේද? තරුණකමට ඒ වගේ දේවල් කරනවා නේද? ඉතින් එහෙම වුණා නම් මෙතනින් පස්සේ ආයෙ කරන්න යන්න එපා. ඒක නීති විරෝධී. මොකද ඔයාට ඊට පස්සේ රෙදි අඳගෙන ගෙදර ඉන්න බැරි වෙයි. ඇවිල්ලා පොලිසියෙන් ඇවිල්ලා අරගෙන ගිහිල්ලා ඇතුළට දාපුවම. ඒක කරුණා කරලා ඒව ගැනත් හොඳ සැලකිලිමත් වෙන්න. දැන් මම එතනදී උත්සාහ කරේ වාට කියන්නේ අදහසත් එක්කම පරිගණක බලන්න කොච්චර දුරට අපේ ජීවිතවලට ලං වෙලාද. අපි කාමරයක් ඇතුලේ අපේ කම්පියුටර් එකෙන් අපේ ෆෝන් එකෙන් කරන රහස්‍ය දේවල් පවා ලෝකේ කොහෙත්නක ඉඳලා අල්ල ගන්න පුළුවන් තැනටපත් වෙලා. එහෙනම් අපේ පරිගණක ජීවිතේ අපේ ජීවිතයේ ඇතුළටම කිඳා බහැලා පරිගණකය. එහෙනම් අපේ ජීවිතේට කොච්චර පරිගණකයේ අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත් වෙලාද? ඒක රෝල් එකක්. අපි මේ කතා කරපු ටුඩේ වර්ල්ඩ් එකේ තියෙන අද ලෝකයේ තියෙන කාර්යභාරයක් පරිගණකයේ තියෙන. ඒකට හිතන්නේ එපා මේ පරිගණකයෙන් අපිට ලේසියෙන් බේරලා ඉන්න පුළුවන් කියලා. දැන් මම ඔයගොල්ලන්ට මුලදී පාඩමක් ඉගෙනුවා මම වෙන්න පුළුවන් නැත්නම් මම හදපු පාඩමක් ශාඛාවලට අරලා තිබුණා ICT කියන්නේ මොකක්ද කියලා මම උගන්වපු දරුවන්ට නම් මම ඒක ලස්සනට උගන්වලා තිබුණා ICT කොහොමද කම්පියුටර් වෙලා ඊළඟට IT වෙලා ICT උනේ කියලා මතක තියෙන අයට නම් මතක ඇති ඒක සමහර අයට නම් දැන් ගොඩක් කලින් මතක නැතුව ඇති ඒකේ ICT කියන කැලේ තමයි මේ 100 අකුර ඇතුලේ තමයි ටික තියෙන්නේ කමියුනිකේෂන් right නෝ මතක තියාගන්න ඕනේ ස්වාධීනත්වය. එනම් පළවෙනිම වාසියතාව මොකද්ද? ඉන්ඩිපෙන්ඩන්සි. පරිගණක ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට ව්‍යාපාරය ස්වයංක්‍රීය කිරීමට පරිගණක උපකාර වන බැවින් ව්‍යාපාරය වඩාත් ස්වාධීන වෙමින් පවතී. තවදුරටත් සෑම කාර්යයක් සඳහා මිනිස් බලය යෙදවීමේ අවශ්‍යතාවයක් නොපවතී. පරිගණක ආධාරයෙන් බොහෝ දේ ස්වයංක්‍රීය කරන්න පුළුවන්. එහෙනම් සෑම ව්‍යාපාරයකම දැන් ව්යාපාරයක් කියනකොට වාට හොඳටම මතකයි මොකද්ද ව්‍යාපාරයක් කියලා කියන්නේ? මිනිස් බලය යෙදීම අත්‍යවශ්‍ය නැහැ. පරිගණක ආධාරයෙන් බොහෝ දේ කරන්න පුළුවන්. ටිකට් පත් වෙන කොහාගෙන මේ සිටම සොක්කෝගොබේ මෝටර නිෂ්පාදනය දක්වා සියල්ල ස්වයංක්‍රීයව කරන්න පුළුවන්. දැන් අඟහරු වල පහුගිය කාලේ පාත් පයින්ඩ් යානය තිබුණා. පාත් පයින්ඩ් අඟහරු කියන්නේ විශාල ආලෝක වර්ෂ ගණනාවක් දුරින් තියෙන ග්‍රහලෝකයන්නේ. පාත් පයින්ඩ් වල යානයේ තිබුණ ඉලෙක්ට්‍රොනික කැමරා සිස්ටම් එක හැදුවේ ලංකාවේ විද්‍යාඥයෙක්. ප්‍රොෆෙසර් සරත් ගුණපාල මම කතාත් කරලා තියෙන තුමත් එක්ක ප්‍රොෆෙසර් සරත් ගුණපාල කියන ඒ මහාචාර්ය වැඩ තමයි ඒ සිස්ටම් එක ඇදුවේ. ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තියෙන අඟහරු වල තියෙන කැමරා සිස්ටම් එක NASA වලට එනවා තත්පර 5කට එක වීඩියෝ එකක්. පොඩි වීඩියෝ ක්ලිප් එකක් එනවා. අඟහරු වල වතුර තියෙනවද, සත්තු හිටියද, ගහකොළ තිබුණාද, පසේ තත්ත්වය මොනවද, ලවණ තියෙනවද, මීතේන් වායුව තියෙනවද ගග වීඩියෝ එකක්. ඒ වගේම පොඩි ඔඩියෝ ක්ලිප් එකක් එනවා. ඒ වගේම ෆොටෝ එකකුත් එනවා. හරි. එතකොට බලන්න අඟහරු වල ඉඳලා NASA වලට සංනිවේදනය කරන්න පුළුවන් තරමට පරිගණකයේ දියුණුවේ නේද? එහෙනම් පරිගණකයේ සෑම කාර්යයක් සඳහා මිනිස් බලය දින අවශ්‍යතාවයක් නැතුව මේ තියෙන වාහනයක් එකලස් කරනවා ටොයෝටා වගේ සමාගමක නැත්නම් නිසාන් වගේ සමාගමක වාහනයක් එකලස් කරන්න බාන්න මිනිස්සෙක් කවුරුත් නැහැ. අපි ওই පදින වාහන එකලස් කරන්න ඕනේ, ඇසෙම්බල් කරන්න ඕනේ. සියලු කෑලි රොබොටික් සිස්ටම් එකකින් වෙන, ඔටෝමැටික් සිස්ටම් එකකින් වෙන. හරි අවසානයේ වාහනේ එළියට ආපුවම යාඩ් එකට අරයි යන්න විතරයි මිනිස්සෙක් ඉන්න ඕන. සමහර යාඩ් එකට අරගෙන ගිහලා පාක් කරනවා වාහනේ. රොබෝවරේ. එතකොට බලන්න ඔටෝමැටික් නේද? හැම එකක්ම ස්වයංක්‍රීය වෙලා. එහෙනම් පරිගණක ව්‍යාපාර තුළ භාවිතා කිරීමේ පළවෙනි වාසිය මොකද්ද පුතේ? ඉන්ඩිපෙන්ඩන්සි, ස්වාධීනත්වය. දෙවෙනි එක තමයි පිරිවැය කපා හරින්න පුළුවන්. හරිද? කොස් කටින් කරන්න පුළුවන්. මෑත කාලේ ව්‍යාපාර ගණනාවක් මාර්ගගත ඔන්ලයින් පදනම් වී ඇත. එබැවින් සෑම නගරයකම ව්‍යාපාරික ශාඛාව විවෘත කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.
දැන් අදනවා දරාස් වගේ එකක් නේද? eBay වගේ එකක්. එහෙම නැත්නම් Alibaba වගේ එකක්, Amazon වගේ එකක්. බලන්න ව්‍යාපාර කරන්නේ ලෝකේ රටවල් ඉඳලා දැන් මම හිතන්නේ ඔය රට ගොඩක් තියෙන බිස්නස් දැන් ඔය මේ දරාස් වගේ එකක් ඉන්දියාවේ මම හිතන්නේ තියෙන්නේ. ඒතර ඉන්දියාවේ ඒ බිස්නස් එක තිබුණාට ලංකාවේ බිස්නස් එක හොඳට කරනවා. නේද? Alibaba වගේ, Amazon.com වගේ එකක්, eBay වගේ එකකින් අපිට පුළුවන් ඕන තරම් භාණ්ඩ ගෙන්න ගන්න. ඒතර මේ භාණ්ඩ ගෙන්න ගන්නකොට කාර්යාල පවත්වන්න ඕනේ නැහැ. පරිගණක හරහා මාර්ගගතව මේ වැඩේ කරන්න පුළුවන්. එහෙනම් ඔෆිස් අරින්න ඕනේ නැහැ, ගොඩනැගිලි ඕනේ නැහැ, වාහන ඕනේ නැහැ, ගොඩක් මිනිසුන්ට පඩි ගෙවන්න ඕනේ නැහැ. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? වියදම අඩු කරලා තියෙනවා. වියදම අඩුයි කියන්නේ මොකද්ද පුතේ? වියදම කපා හැරලා තියෙනවා. එහෙනම් වියදම කපා හැරපො මොකද වෙන්නේ? භාණ්ඩවල තියෙන මිල අඩු වෙනවා. දැන් සමහර ඔය ඔන්ලයින් ගෙන්න භාණ්ඩ මිල අඩු ඒකයි. ඇයි වියදම අඩුයි. එක්කෙනා දෙන්නෙක් අතරේ ඇවිල්ලා අපිට ගෙදරට එක්කෙනෙක් ගෙනලා දෙනවා. ගෙදරට ගෙනකොටත් අපෙන් පොඩි ගාණක් ගන්නවනේ. ඉතින් එතකොට ඔන්ලයින් මේ සියලු දේවල් තියෙන නිසා මොකද වෙන්නේ? මිනිසුන්ට ලේසි තමන්ගේ වැඩ කරන්න කොස්ට් කටින් බිස්නස් හොඳට රන් කරන්න පුළුවන්. එහෙනම් දෙවෙනි එක තමයි මොකද්ද? මිනිස්සු වැඩිපුර ද්‍රව්‍ය උපකරණ යාන වාහන ගොඩනැගිලි ඒ වගේ දේවල් පාවිච්චි කරන්න නැතුව නිසා ඔන්ලයින් මේ වගේ දේවල් කරන නිසා බිස්නස් එක දුවන්න ඕන තරම් ලෝකේ රටකට සම්බන්ධතාවය කෙනෙහිම පවත්වන්න පුළුවන් නිසා කොස්ට් එක අඩු වෙලා තියෙනවා. කොස්ට් කටින්. පළවෙනි එක මොකද්ද ළමයි? වාසිය ඉන්ඩිපෙන්ඩන්සි ස්වාධීනත්වය. මම මේ කියවනත් එක ඔයගොල්ලෝ මයික් එක ඔෆ් කරන හරි කියවන්න ඕනේ. දෙවෙනි එක තමයි මොකද්ද? කොස්ට් කටින්. තුන්වෙනි එක තමයි අලෙවිකරණය මාකටිං. අපි ඉගෙන ගත්ත මාකටිං කියන්නේ මොකද්ද කියලා? පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගෙන කරනු ලබන නිෂ්පාදනයේ සරලව කිව්වොත් අලෙවිකරණය නේ. පාරිභෝගිකයට අවශ්‍ය කරන දෙයක් හොයලා බලලා රිසර්ච් එකක් කරලා ඒ පාරිභෝගික කණ්ඩායම වෙනුවෙන් යම් දෙයක් නිපදවනවා. ඒකට අපි කියනවා මොකද්ද? අලෙවිකරණය කියලා නේ. දැන් අපි හිතමුකෝ කාන්තාව මූණ ගාන ක්‍රීම් එකක් එකපාරේ හදුවට බෑ. කාන්තාවන් මූණ ගාන ක්‍රීම් එකක් හදන ආයතනයක් බලන්න ඕනේ. කාන්තාවන් පරීක්ෂණය කරලා ඒගොල්ලෝගේ අදහස් අරගෙන ඒගොල්ලොත් එක්ක සමුග සාකච්ඡා යෙදিলা යම්කිසි නියදියන් අරගෙන හරිද ඒ නියදියන් වලට අනුව ඒ කාන්තාවන්ට මුණ ගන්න ඕන මොන ක්‍රීම් එකද කියලා හොයා ගන්න ඕනේ ඒක. ඒගොල්ලෝගේ රුචිකත්වයේ වැඩි නම් ඒගොල්ලෝගේ කැමැත්ත වැඩි නම් ඒ ක්‍රීම් එක නිපදවන්න පුළුවන්. ඒ ක්‍රීම් එක නිපදවපු මොකද වෙන්නේ? ඒක අලෙවි වෙන වැඩි. මොකද මිනිස්සු එක ගන්න පෙළඹෙනවා මිනිසුන්ට තියෙන ප්‍රශ්න විසඳෙන නිසා ඒ ක්‍රීම් එකෙන්. අතට අලෙවිකරණය කියන්නේ අන්තර්ජාල පාවිච්චි සහිත පරිගණක පද්ධතියක් භාවිත කරන සමග යම් කාල සීමාවක් තුළ ව්‍යාපාරයක් ගෝලීය කිරීම ඉතා සරලයි. මොකද මේ ගෝලීය කියන්නේ ග්ලෝබලයිසේෂන් නේද? ඒ කියන්නේ විශ්වයේ අතඹු ලක්ෂය කියලා. අපිට ඕන තැනක ලෝකේ තියෙන භාණ්ඩයක් අපිට ඉතා තත්පර ගණනාවකින් ඇස් දෙකට දකින්න පුළුවන්. අපිට ඔයාට අඳින්න ඕන ඇඳුමක් වෙන්න පුළුවන්. ඔයාට පළඳින්න ඕන මොකක් හරි ආභරණයක් වෙන්න පුළුවන්. සපත්තු දෙකක් වෙන්න පුළුවන්. ඇඳුමක් වෙන්න පුළුවන්. හරිද? විවිධ දෙයක් කෑමක් වෙන්න පුළුවන්. අධ්‍යාපනයට අවශ්‍ය දෙයක් කියලා සෙන්නිකව අපිට ගිහිල්ලා Google කරලා අපිට බලා ගන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා. ඒ වගේම ඔන්ලයින් ස්ටෝර්ස් තියෙනවා. ඒ ඔන්ලයින් ස්ටෝර්ස් වලින් අපිට පුළුවන් බලා ගන්න අපිට ඕන දේ. අලෙවිකරණය, වෙබ් අඩවිය, ඊමේල්, සමාජ මාධ්‍ය වෙබ් අඩවි, මාර්ගගත වෙලෙන් දැනීම ආදී මාර්ගගත අලෙවිකරණේ වැදගත් මේවා මේවා මතක තියාගන්න ඕනේ. මේ තද කහ පාට කරලා තියෙනවා, රතු පාට කරලා තියෙනවා. ඕගොල්ලන්ට ඉතාම වැදගත් කරුණු හැටියටයි මම මේ දීලා තියෙන්නේ. එහෙනම් අලෙවිකරණයේ තුන්වෙනි සාධකේ මිනිසුන්ට භාණ්ඩ වෙත ශනිකව අත්‍යවශ්‍ය විදියටම තමන්ගේට වුමනා විදියටම ළඟා වෙලා මාර්ගගතව මේ භාණ්ඩ තෝරා ගැනීම සහ මිලදී ගන්න පුළුවන්. අලෙවිකරණය කියන්නේ එහෙනම් තවත් වාසියක්. පළවෙනි එක තමයි මොකක්ද අපි කිව්වේ ඉන්ඩිපෙන්ඩන්සි ස්වාධීනත්වයක් තියෙනවා පරිගණක භාවිතය කරන නිසා පිරිවේ කපා හරින්න පුළුවන් කොස් කටින්. අලෙවිකරණය කියන්නේ මාකටිං. ඊළඟට විශාල ගනුදෙනු ධාරිතාවය huge transaction capacity. huge කියන්නේ ඉංග්‍රීසි වචනයක් මතක තියාගන්න ඕන. විශාල කියන එක. huge කියන්නේ විශාල කියන එක. transaction කියන්නේ ගනුදෙනු. transaction කියන්නේ ගනුදෙනු. මේවා දරුවෝ ණය මේවා ලියලා pronunciation තියාගන්න ඕන. huge කියන්නේ විශාලයි. හරිද? transaction කියන්නේ ගනුදෙනු, capacity කියන්නේ ධාරිතාවය. ඒ විශාල ගනුදෙනු ධාරිතාවයක් එකවර කරන්න පුළුවන්. මුදල් ගනුදෙනු සඳහා ටිකට් පත් වෙන පාගැනීම ඇතුළු කාර්යයන් ගන්නවා පරිගණකයෙන් සිදු කරේ මේ ගනුදෙනු ධාරිතාවය වැඩි කරයි. විශාල ගනුදෙනු වල ධාරිතාවයක් අපිට පුළුවන්. එකවර වැඩ ගොඩක් කරන්න පුළුවන්. දැන් බැංකුවකට ගිහපුම් බලන්න පොලිමේ ඉන්න ඔක්කොම කට්ටිය පැය භාගයක් පැයක් ඇතුළත වැඩ ඉවර කරලා යවනවා. ඒ පරිගණකයෙන් තමයි මේවා කරන්නේ. හැබැයි අතෙන් පෑනෙන් පොත්වල ලියලා සටහන් කරලා සීල් ගහලා ඉහළ නිලධාරියට දීලා අනුමත කර කර හිටියොත් එහෙම නේද ඉස්සර බැංකුව එහෙමනේ. නේද බත් ගෙඩියක් බැඳගෙන යන්න ඕන රාජ්‍ය බැංකුව වලට එහෙම තමන්ගේ ගනුදෙනු කරගෙන ඉන්න. දැන් එහෙම නෙවෙයි නේද අපි කියන්නේ ගොඩක් රට බැංකුව කියන්නේ මොනවාද බැංකුව ඇඟිලි තුඩේ දුරින් කියලා වගේ
අර දීලා තියෙන එක මේ සන්නාමයෙන් අපිට අපි ඒකතොර බලන ඇඟිලි තුඩේ දුර කියන්නේ කොහෙද කියලා. ඒ කියන්නේ බැංකු කටයුතු ෆෝන් එකට එනවා ඇඟිලි තුඩ කියන්නේ තමන්ගේ ඇඟිල්ල. එහෙනම් ෆෝන් එකයි ඇඟිල්ල අතර ලොකු දුරක් නැහැ. ඒකයි ඒක කියන්නේ. ඒතර ගනුදෙනු වැඩි ප්‍රමාණයක් කරන්න පුළුවන් මොනවාගෙන්ද මේ පරිගණක භාවිතයේ ව්‍යාපාර සහ මිනිස්සු අතරට ආපු නිසා huge transaction capacity. විශාල ගබඩා ධාරිතාවය huge storage capacity. බොහෝ ව්‍යාපාරවල විශාල දත්ත සහ වෙනත් වාර්තා ගබඩා කිරීම සහ නඩත්තු කිරීම අවශ්‍ය වේ. අතින් නඩත්තු කිරීම ඉතා අපහසු වේ. කවුරු හරි මයික් එක ඔන් කරගෙන ඉන්නවා. එයා ඔෆ් කරගන්න. මයික් ඔන් කරගෙන ඉතිවත් අමාරුයි මේ වැඩේ කරන්න. මට නින්දෙන් වගේ ඉඳලා එකපාරම මයික් එක ඔන්නවා දන්නේ නේද? මම මේ කියව ගියාට සමහර දන්නේ සමහර ගේම් ගහනවා ඇති. සමහර ටීවී එකක් දිහා බලනවා ඇති. වගේ දේවල් වෙනවා නම් එහෙම කරගන්න එපා. මෙච්චර මහන්සියෙන් අපි කෑ ගහලා වලට මේවා කියලා දෙන්නේ. ඔයගොල්ලෝ ජීවිතේ තවත් තියෙන තැනට වඩා ගොඩක් උඩට අරයි. රයිට් එන විශාල ගබඩා කරන ධාරිතාවයක් නේද? දැන් අපි හිතමු බලන්න අපි වැඩි ඔන්න දරාස් එකේ ස්ටෝර්ස් එක බලන්න කොච්චරද කියලා. මොනවා හෙව්වත් අපිට හොයාගන්න පුළුවන්. eBay එකේ ස්ටෝර්ස් බලන්න, Alibaba එකේ බලන්න, ඊළඟට Amazon එකේ බලන්න. ලෝකේ ඕන කෙනෙකුට ඕන දෙයක් තියෙනවා. ස්ටෝර්ස් කියන්නේ ගබඩාක. එහෙනම් පරිගණක භාවිතා කළා අපි කියන්නේ virtually මිනිස්සු නැතුව, උපකරණ නැතුව, ගෙවල් දොරවල් නැතුව, ගොඩනැගිලි නැතුව අපිට පුළුවන් ඕන තරම් දේවල් රූපිකව තියන්න, රූප සටහන් වලින් තියන්න, පින්තූර වලින් ගබඩා කරලා තියන්න පුළුවන්. ඒක තමයි මේ විශාල ගබඩා කරන ධාරිතාවය කියලා කිව්වේ. ඒතකොට පරිගණකයක් භාවිතා කිරීම නිසා තමයි මේ විශාල ගබඩා කරන ධාරිතාවය කියන පහසුකම ආවේ. එනම් විශාල ගනුදෙනු ධාරිතාව, විශාල ගබඩා කරන ධාරිතාව, අලෙවිකරණය, පිරිවැය කපා හැරීම, ඒ වගේම ස්වාධීනත්වය, ඉන්ඩිපෙන්ඩන්සි, වගේම cost cutting, marketing, huge transaction capacity, huge storage capacity මේ ඔක්කොම පරිගණකයෙන් සාපු වාසි. ඵලදායීතාව සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම. improvement of productivity and efficiency. සෑම කර්මාන්තයක පාවේ බොහෝ කාර්යයන් ස්වයංක්‍රීය වී ඇත. ඒක ස්වයංක්‍රීය කියන එක දන්නවනේ මිනිස්සු නැතුව වැඩ කරනවා කියන එක. අඩු කාලයක් තුළ විශාල නිෂ්පාදන ප්‍රමාණය නිෂ්පාදනය කර දැන් පහසු වී තිබේ. පරිගණක තාක්ෂණ තුළින් සේවාවන් වේගවත්ව පහසු වේ. එහෙනම් ඵලදායීතාවය වැඩි වුණා. මිනිස්සුන්ට දෙන්න පුළුවන් සේවය, මිනිස්සුන්ට දෙන්න පුළුවන් නිෂ්පාදනය වැඩි වුණා. ඒ නිසා මොකද උනේ? ඵලදායීතාවය වැඩි වුණා. මිනිස්සු ඉල්ලුමට සැපයුම වැඩි කරන්න පුළුවන් වුණා. ඒක තමයි ඵලදායීතාවය කියලා කියන්නේ. අපිට යමක් වැඩියෙන් කරන්න පුළුවන් නම් ඒ කරනවට වඩා දෙනවට වඩා වැඩියෙන් දෙයක් දෙන්න පුළුවන් නම් ඒකට කියනවා ඵලදායීතාවය කියලා. දැන් ඔයගොල්ලෝගේ ඵලදායීතාවය වෙන්න ඕනේ. ඔයා සාමාන්‍යයෙන් ඉන්න කෙනාට වඩා වෙනස් කෙනෙක් කරන්න අපි මේ හදන්නේ ගුරුවරු හැටියට වැඩිහිටියෝ හැටියට. ඒතර ඔයාගේ ඵලදායීතාවයක් තියෙනවා. කාට හරි ඔයාව පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ඔයාව යූස් කරන්න පුළුවන්. ඔයාට ටාගට් එකක් තියෙනවා. මන්ද බුද්ධිකයෝ වගේ ඔහේ හිතාගෙන මොකොත් හිතාගන්න බැරුව ඉන්න තැන්වල ඉන්නේ නැහැ. ඔයාලට ඵලදායීතාවයේ තියෙන තරුණ කණ්ඩායමක් වෙනවා. ඒක හිතා වැදගත්. ඵලදායීතාවයේ සහ කාර්යක්ෂමතාවයේ හරිද efficiency කාර්යක්ෂමයි කෙනෙකුට දැන් ඔයා බලන්න ගියොත් රෙදි ගන්න කඩේකට ගියොත් අර කාමර ඇවිදලා ඔයා රෙදි ගොඩාක් අරගෙන එනවා. එන්නේ අවුරුදු දවස්වලින් අරගෙන එන ඒ රෙදි ටික ටක් ගාලා අර ඉස්සරහින් ඉන්න කැෂියර් එකේ ඉන්න කෙනා ගාලා බිල දෙනවා ගෙවල යන එකයි තියෙන්නේ. සුපර් මාකට් එකට ගියොත් බලන්න ඵලදායීතාවය කාර්යක්ෂමතාවය නේද අපිට කාලය අවමව වැඩි වැඩ කොටසක් කරන්න පුළුවන් පරිගණකයේ භාවිතයට ආපු නිසා ඒකට ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය කියනවා. ඉහළ නිර්වද්‍යතාවය high accuracy ඉහළ නිර්වද්‍යතාවය ඒ කියන්නේ මිනිසුන්ට පුළුවන් නිවැරදිතාවය හරි කියලා තීරණය කරන්න. පරිගණකයකින් යම් දෙයක් print out එකක් ආවොත් අපි දැන් විදුලි බිලක්, ජල බිලක් නැත්තම් බැංකුවකින් මොන හරි ආපු account එකක තොරතුරු ඒ වගේම අපි තව වැඩියෙන්ම ඔයගොල්ලෝ දන්නවා දැන් ඔයගොල්ලෝගේ මාසයක් දෙකකට ඉස්සෙල්ලා ආවා විභාග ප්‍රතිඵල. ඔයගොල්ලෝ කවුරුත් ඇවිල්ලා ආගියු කරේ නැහැ ප්‍රතිඵලය වැරදි කියලා. ඒ පරිගණකේ හරහා ආවේ. ඔයා ඉන්ටර්නෙට් ගිහලා තමයි මේ ඩීටේල් එක ගත්තේ. වාට කීයද A3ද A2යි B1ද හරිද C2යි B1ද B2යි A1ද කියලා නැත්නම් all Fද කියලා ඔයා බලාගත්තේ මොකෙන්ද පරිගණකයකේ. ඒතර ඒකට high accuracy කියලා අපි කියනවා. නිර්වද්‍යතාවය බොහෝ දුරට සාමාන්‍ය මිනිස්සු කරනට වඩා වැඩි. එන දෝෂයක් සිදුවොත් ඒ බොහෝ දුරට මානව දෝෂයකි. ඇතනම් පරිගණකයෙන් දෝෂයක් වෙන ප්‍රමාණය 100%ක්ම අඩුයි. මොකක් හරි දෝෂයක් වුණොත් මිනිස්සුයෙකුෙන් තමයි දෝෂ වෙන්නේ. දත්ත හුවමාරු කිරීමේ පහසුව ease of data sharing. එක් පරිගණක පද්ධතියක් තවත් පරිගණක පද්ධතියක් සම්බන්ධ කිරීම සරල ආකාරයෙන්ම දත්ත හුවමාරු දැන් තව සරලයි. නේද? දැන් විභාග ප්‍රතිඵලෙන් බලන්නකෝ. ඉස්සරව කාවේ ඉස්කෝලේ ආපුවම සති ගාණක් ඉතින් ඕක
බලාගෙන ඉන්නවා notice board එකේ දාලා තියෙනවා. දැන් අපි O level ලියන කාලේ A level ලියන කාලේ අපිට කම්පියුටර් එකෙන් තොරතුරු ආවේ නැහැ. අපේ රිසල්ට් එක අපි බැලුවේ මොනවද මේකින් මේ notice board එකේ principal අලවලා තියෙනවා දිග කොළ ගොඩක්. ඉතින් ඔතන පොරකක් බලනවා. දැන් එහෙමද? දත් උමාරු කරන්න පහසු. ඔයා ගිහිල්ලා www.donate.lk කියලා ගහපු ගමන් ඔයා ලංකාවේ නෙවෙයි කොයි රටේ හිටියත් ඔයාට ඔයාගේ දත්තේ ටක් ගාලා හම්බ වෙනවා. එහෙනම් දත් උමාරු කරන්න හරි පහසුයි නේද? දැන් අපි මේ පාඩම කරනවා. මම ඉන්නේ කිලෝමීටර් 100 ගාණක් ඈතින්. ඔයා ඊට වඩා ගොඩක් දුරින් ඉන්නේ නේද? ඔයාට මේ දත්තේ හුවමාරු වෙනවා. මම මේ කතා කරන එක යනවා. ඩේටා එක ෂෙයා වෙලා තියෙනවා. ටියුට් එක වඩා ෂෙයා වෙලා තියෙනවා. හරිද? මේක රෙකෝඩ් වෙනවා. මේ ඔක්කොම තියෙනවා ඔයාට. තරංගය නේද? තරංගයක් තියෙන කම්පිටිෂන් පරිගණක තාක්ෂණයේ අදාළත්වය තරංකාරීත්වය වැඩි කර ඇත. පරිගණක තාක්ෂණ නිසා මොකද තරංගය. දැන් පාරිභෝගිකයන්ට සතිය සෑම දිනකම පැය 24ම සහාය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ තරංගය වැඩි වුණා තියෙන්නේ. ඇයි පරිගණකයට වෙහෙසක් නැහැ. මිනිසුන්ට හරි වෙහෙසයි. මිනිස්සු නම් වැඩ කරනකොට උදේ 8 හවස 5. ඉතින් එතනින් පස්සේ ඉනට අත ගාගෙන ඔළුවේ සිද්ධාලේපත් ගාගෙන අම්මේ කියාගෙන වැඩට ගිහලා එන කට්ටිය බස් වල ඔළුව ගාගෙන කෝච්චි වල බුදියගෙන නැත්නම් සමහර අය කලන් දාලා වැටෙනවා. ඇයි? මිනිස්සු වෙහෙසටපත් වෙනවා. මානසික ලෙඩ්ඩු වගේ. නේද? හැබැයි පරිගණක එහෙම කවයකලත් වෙහෙසටපත් වෙනවද? නෑ චුට්ටක් රත් වුණාට පස්සේ ඔන්න ස්ටක් වෙන්න බලයි. නේද? ආයෙත් ඕෆ් කරලා දාපුවා ආයෙත් වැඩ. පැය 24ම දින සතියේ දින 7ම මාසයේ දින 30ම අවුරුදු 3 දින 360 පායම වැඩ කරන්න පරිගණකයේ සූදානම්. එහෙනම් හොඳ තරංගයක් ඇති වෙලා තියෙනවා ව්‍යාපාරත් මිනිස්සු අතර මේ පරිගණක භාවිතය අතරමැදි කැටට ආව නිසා. ආරක්ෂක පද්ධතිය වැඩි තුරුතකට තබා ගන්න පුළුවන්. අද ව්‍යාපාර දත්ත සුරක්ෂිතතාව ගැනීමට පරිගණකයේ උපකාරී වේ. කෙසේත් මෙහිදී ආරක්ෂක තරජන වලට මුහුණ උදාහරණයක යමක පද්ධතිය හැක් කළ හොත් හෝ වෛරස් ප්‍රහාරය සිදු හොත් ඒ සුරක්ෂිත කර සිළුම් දත්ත වලට හානි වීමේ හැකියාවක් තියෙනවා. ඒක විදිහට මොකක්ද එනවා පරිගණක වල වැඩ කරනකොට මොකක්ද එන්නේ ආරක්ෂක පද්ධතිය වැඩි දියුණු කරලා තියාගන්න පුළුවන්. අපිට CCTV සිස්ටම් එකක් ගැහුවොත් එහෙම ඕන වෙලාවක ඕන හොරෙක් ඕන කෙනෙක් අල්ල ගන්න පුළුවන්. CCTV නිසාද ගොඩාක් ආරක්ෂාව වැඩි වෙලා තියෙනවා. ගෙවල් වල ආරක්ෂාව, ව්‍යාපාර වල ආරක්ෂාව නේද? CCTV නිසා. දැන් ගොඩක් අය නම් කැමති නෑ CCTV ගහනවට. නමුත් ඒක අපේ ආරක්ෂාවට හොඳයි. නේද? ඒ වගේම පරිගණක වලට පරිගණක හරහා නෙට්වර්ක් හරහා සිකියුරිටි සිස්ටම් හරහා අපිව ආරක්ෂා කරනවා. ඒ වගේම පරිගණක වලට තරජනත් වෙනවා. වෛරස් වලින්, ට්‍රෝජන් වලින් නේද? මල්වෙයාර් වලින් ඒ වගේම මොනවාද ගත්තොත් එහෙම විවිධ හැකර්ස් ලගින් පරිගණක පද්ධතින් වලට හානි සිදු වෙනවා. දැන් හිටපු ගම් වල දන්නවා සමහර සිස්ටම් හැක් කරලා තිනවා වැඩ කරන්නේ නැහැ. රූපවාහිනී නාලිකා නැත්තම් ඔය ගුවන් ගමන් සේවා ආයතන වල තියෙන පරිගණක හැක් කරනවා. හැක් කරා කියන්නේ මොකද? තමන්ගේ පරිගණකයේ තියෙන සියලු දත්ත තවත් කෙනෙකුට ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පරිගණක වල තියෙන ක්‍රියාකාරකම් නවත්තන්න පුළුවන්. ඒක තමයි පරිගණක වල තියෙන තරජන. ඒ වන්න පරිගණක භාවිතා කිරීමේදී අපිට තියෙන වාසි ව්‍යාපාරවල පරිගණක භාවිතා කිරීමේදී වාසි විභාග ප්‍රශ්න පත්‍රයේදී මේව අහනවා ස්වාධීනත්වයක් තියෙනවා ඉන්ඩිපෙන්ඩන්සි ඒ වගේම මොකද්ද කොස්ට් කටින් පිරිවැය අඩු කරන්න පුළුවන් අලෙවිකරණය මාකටිං ඒ වගේම විශාල ඝනදිනුදාරිතාවයක් තියෙනවා huge transaction capacity ඒ වගේම විශාල ගබඩාකාරීතාවක් තියෙනවා huge storage capacity ඔය වදින් ෂෝට් නෝට් එකක් දාගෙන තියාගන්න. එතකොට හරි මේ දිගට උත් පාඩම් කරගෙන ඉන්න ඕනේ. හරිද මේ අපි දිනදා දන්න දේවල් පුතේ ඔයගොල්ලන්ට තේරෙන දේවල් මේ තියෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් කියවලා රේමේ කරලා ඔයාලට දැනුම වැඩි කරගන්න පුළුවන්. ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම, ඒ වගේම ඉහළ නිර්වාදිතාවය, high accuracy, දත්තෝමාරු කිරීම පහසුව, easy data sharing, ඒ වගේම තරංකාරීත්වය වැඩි වීම, competition, ආරක්ෂක පද්ධතිවල වැඩි දියුණු කර තිබීම, කියන පරිගණක භාවිතය නිසා ආරක්ෂිත පද්ධති ඉතාමත් ඉහළින් වැඩි දියුණු වෙලා තියෙනවා. දැන් ඔයා දන්නවා Google Earth කියන එක. Google Earth එකේදී ඔයා කෙනෙක් ඉන්න තැනක් දැන් බලා ගන්න පුළුවන්. අපේ ලංකාවේ නම් තාම සිස්ටම් එක නැහැ. ලෝකෙ පුළුවන්. අපි ගෙවලා ලොකු ගාණක් ගෙවන්න ඕන Google Earth එකට. ගෙවලා ගත්තොත් එහෙම ඔය ගොඩක් වෙලාට ඔය ඇමරිකාවේ මෙතන රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව වල ටක් ගාලා ඉන්න කෙනා කොහෙද හිටියේ කොහෙද මොනවද කරේ ඔක්කොම කියලා IP address එකත් එක්ක ඔය Google Earth එකෙන් ගන්න පුළුවන්. අපිට map එක කියලා කියන්නේ අපි Google map එක අන්න ඒක. ඒක ගොඩක් දියුණු කරලා තියෙනවා. ලංකාවේ මේ සිස්ටම් එක තාම දීලා සැටලයිට් සිස්ටම් එක දීලා නැහැ. ඉතින් බලන්න පරිගණක අපිට අතරමැදි කුණ නිසා තියෙන වාසි නේද? the system පද්ධතිය. ඔයා දන්න දේවල් පරිගණක පද්ධතිය තුළ මේ තියෙන්නේ. පරිගණක පද්ධතියක් යන ප්‍රයෝජනක ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා එකට වැඩ කරන විවිධ සංරචකවල ඒකාබද්ධ ආකාරයකින් එහෙනම් එකට එකතු වෙලා වැඩ කරන ප්‍රයෝජනක ලෙස ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් පද්ධතියකට අපි කියනවා පරිගණක පද්ධතියක් කියලා. අපි දන්නවා ඒක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. පරිගණක පද්ධතියක් හැදිලා තියෙන්නේ කොහොමද පුතේ? input devices වලින් ආදාන උපකරණ වලින්
ඒ වගේම memory devices වලින්, මතක උපකරණ වලින්, ඒ වගේම processing device වලින්, ඒ කියන්නේ සැකසීමේ උපකරණ වලින්, ඒ වගේම storage device වලින්, කබඩා කරන උපකරණ වලින්, ඒ වගේම output devices වලින්, ප්‍රතිදාන උපකරණ වලින්, ඒ වගේම communication device වලින්, sannivedana උපකරණ වලින්, ඒ වගේම control device වලින්. ඉතින් සමහර මම උගන්වන පන්ති වල මම උගන්වලා තියෙනවා. නමුත් ඉතින් අර අපි එක එක ආයතන වල ගුරුවරු යොදවලා උගන්වනකොට සමහර ගුරුවරු අතින් මේවා කියවිලා නැතුව ඇති. මම මේ වැඩි කරුණු කියන්නේ වාගේ දැනුම වෙනුවෙන්. නම් පද්ධතියක් තුල ඒක තියෙනවා. කාට හරි ලියා ගන්න එහෙම ඕන නම් මම ඒ කියපු ටික කියන්න මම ලියන්න දෙන්නම් අවස්ථාව. දැන් පද්ධතිය තුල තියෙන අපිට දකින්න පුළුවන් මේ personal computer system එකේ මොනවද තියෙන්නේ? system unit එක, monitor, දැන් මේකට RAM එක, mouse, keyboard, motherboard වලට මේ දකින්න සනින් කිව්වැකි දැන්. හරිද? motherboard, RAM, ඊළඟට network card, power supply unit, system unit, CPU, video, sound card, video card, ඒ වගේම floppy disk drive, CD or DVD ROM නැත්නම් write එකක්, ඒ වගේම hard disk එකක්. මේ hardware වලත් අපි කතා කරනවා. මේ සියල්ල සමස්ත එකතු වෙලා පරිශීලකයට අවශ්‍ය කරන පොදු ප්‍රතිඵලයක් ජනනය කරලා දෙනවා නම් ඒකට අපි කියනවා පද්ධතියක් කියලා. the system කියන එකකින් කියවෙන්නේ ඔය වගේ අර්ථයක්. පරිගණක පද්ධතියක සංරචක components of computer system. පරිගණක පද්ධතියේ පහත මූලික කොටස් දකින්න පුළුවන්. ඒක ප්‍රධාන අංග පහකින් තියෙනවා. දෘඩාංග hardware කියලා අපි කියනවා. දෘඩාංග කියලා කියන්නේ hardware. මෘදුකාංග software. ඒ වගේම මානව මෘදුකාංග නැත්නම් ජීවාංග කියලා කියනවා. human ware නැත්නම් live ware. human ware නැත්නම් live ware. ඒ වගේම ස්ථිරාංග firmware. ඒ වගේම bridge ware. ඒ කියන එක සම්බන්ධ කරන අංග වලට අපි කියනවා bridge ware කියලා. ඒත් මේවා දාන නිසා මම ඒවා ගැන වැඩි කතා කරන දෘඩාංග කියලා කියන්නේ පරිගණක පද්ධතියක් නිර්මාණය වෙලා තියෙන භෞතික, යාන්ත්‍රික, විද්‍යුත් වූ කොටස් වලට පරිගණක පද්ධතියක් නිර්මාණලා තියෙන ඇහෙන් දකින්න පුළුවන්, අතින් අල්ලන්න පුළුවන්, පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් විද්‍යුත් යාන්ත්‍රික චුම්බක වූ භෞතික උපකරණ වලට කියනවා දෘඩාංග කියලා. දැන් ඔය තියෙන්නේ මේවා තමයි මේ තියෙන මොනිටර් එකක්, ඊළඟට CPU එකක්, ඒ වගේම මේ පේන තියෙන හැම ඔක්කොම දෘඩාංග. මේ ඔක්කොම දෘඩාංග භෞතිකයි. එහෙනම් මොනවද ඒ වගේ ස්වභාවය? අතින් අල්ලන්න පුළුවන්, ඒ වගේම ඇහින් දකින්න පුළුවන්, පහසුවෙන් එහා මෙහා යන්න පුළුවන්. මේවා විද්‍යුත් පාවියුක්තයි, විදුලිමයයි, ඒ වගේම යාන්ත්‍රිකයි, චුම්බකයි වැනි භෞතික උපකරණ තමයි පරිගණක යන්ත්‍රයන් නිර්මාණය වෙලා තියෙන දෘඩාංග කියලා කියන්නේ. right? monitor, CPU, motherboard, RAM, hard disk drive, floppy disk drive, optical disk වගේ ඒවට උදාහරණ. ඉතින් මේවා මම වෙන වෙනම දැන් කියව යන්න නැහැ. ඔයගොල්ලෝ කියව ගන්න පුළුවන්. monitor කියන්නේ hardware එකක්, CPU hardware එකක්, motherboard hardware එකක්, RAM hardware, hard disk drive hardware, floppy disk drive hardware, optical disk කියලා කියන්නේ මොනවද? CD සහ DVD. optical disk කියන්නේ මොනවද? උදේ CD සහ DVD. right. එතකොට ඔය තමයි hardware. ඒතර hardware වල තියෙනවා input and output devices කියලා. ප්‍රධාන ප්‍රභේදයන් දෙකක්. input සහ output devices. මොනවද input කියන්නේ? දත්ත තොරතුරු ඇතුළු කරන් තියෙන උපකරණ, විශේෂයෙන් අමු දත්ත ඇතුළු කරන්න තියෙන දේවල් වලට අපි කියනවා input devices කියලා. අමු දත්ත ඇතුළු කරන දේවල්. keyboard, mouse, scanner, touchpad, microphone, camera, trackball, joystick. මේවා මතක තියාගන්න ඕන විභාග වලට එනවා. input device දත්ත ඇතුළු කරන ඒවා. ආදානුපාංග monitor, speakers, printer, earphone, projector, print plotter වගේ දේවල් output devices හැටියට සලකනවා ප්‍රතිදාන උපකරණ හැටියට. මෘදුකාංග. මොකද්ද මෘදුකාංගයක් කියන්නේ? මෘදුකාංගයක් කියන්නේ දෘඩාංග සංරචක ක්‍රියාත්මක යැක්කේ පරිගණක පද්ධතියට මෘදුකාංග සංරචක එකතු කළ විට පමණි. එහෙනම් දෘඩාංග හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්න නම් මෘදුකාංග අවශ්‍ය වෙනවා. මෘදුකාංග නැතුව දෘඩාංග වලින් වැඩක් ගන්න බෑ. උදාහරණයක් ඇත අපි හිතමු ඔයාගේ පරිගණකයට printer එකක් හයි කරලා තියෙනවා. මේ printer එක වැඩ කරන්නේ නැහැ කරන්ට් එක දීලා software නැත්තම් Windows නැත්තම් ඒ වගේම office package එකකින් වැඩ කරේ නැත්තම් ඒ වගේම අදාළ printer එකේ software එක machine එකේ නැත්තම් ඒ printer එක නිකන් ප්ලාස්ටික් යකඩ ගොඩක් විතරයි. print out ගන්න එකක් තියෙන printer එක.
එහෙනම් මෘදුකාංග වලට වැඩ කරන්න දෘඩාංග අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. හරිද? මෘදුකාංගයක් කියලා කියන්නේ අස්පෘශ්‍ය දෙයක්. හරිද? මේකට කොයි වෙලාවකවත් ඇසට පෙනීමක් අපිට නැහැ. අතින් අල්ලන්න බෑ. අස්පෘශ්‍යයි. ඒ වගේම අපිට මෘදුකාංගයක් හොඳ ෆීලින් එකක් තියෙනවා. දැන් වර්ඩ් එක වැඩ කරනකොට ඔයාලට හොඳට දැනෙනවා. ටයිපින් මාස්ටර් එක ඔයා වැඩ කරා ඔයාලට හොඳට දැනෙනවා මේ කී එක අර කී එක වැරදුනා. දැන් වේගය වැඩි වුණා මෙහෙම වුණා දැන් කියලා දැනෙනවා ටයිපින් මාස්ටර්. ඒ වගේම එක එක ඇප්ලිකේෂන් එක වැඩ කරනකොට ඔයාලට හොඳට ඇඟට දැනෙනවා. දැන් අර Facebook එක වැඩ කරනකොට නේද Twitter WhatsApp එක වැඩ කරනකොට ඔයාලට හොඳට ෆීලිං එකක් තියෙනවානේ. මෘදුකාංගයක් කියන්නේ ඔයාව ෆීල් කරන එකක්. right? ඒතර ඒකෙන් වෙන්නේ මොකද්ද? උපදේශ පද්ධතියක් නිර්මාණය වීම මගින් මෘදුකාංගික ස්වභාවය නිර්මාණය වෙනවා. එහෙනම් මෘදුකාංගයක් කියන්නේ මොකද්ද? උපදේශ පද්ධතියක්. කවුරු හරි විසින් මෘදුකාංග ඉංජිනේරුවෙකු විසින් හදලා තියෙන පද්ධතියක තමයි අපි කියන්නේ මොකද්ද? මෘදුකාංගයක් කියලා. software හදන්න ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. Java ඊළඟට ඔය Oracle ඊළඟට Joomla ඊළඟට ඔය Python C Sharp වගේ ඇප්ලිකේෂන් ඔයා ඉගෙන ගත්තොත් ලැන්ග්වේජස් ඉගෙන ගත්තොත් අපිට පුළුවන් software හදන්න. අපි මේ කතා කරන අපිට පේන්න තියෙන මේ ඉන්ටර්නෙට් වල තියෙන ඉන්ටර්නෙට් බ්‍රවුසර්ස් වගේ ඒවා ඊළඟට ඔපරේටින් සිස්ටම් වගේ ඒවා ඔෆිස් පැකේජ් එක වගේ ඒවා එහෙම නැත්නම් අපි ඔය දැන් ඕගොල්ලෝගේ විවහාරයේ තියෙන ඇප් කියලා ඇප් වගේ ඒවා විවිධ ඇප් හදන්න පුළුවන් මෘදුකාංග වලින්. එහෙනම් මෘදුකාංගයක් ඇහැට පේන්නේ අතින් අල්ලන්න බෑ. හැබැයි පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඒ වගේම අපිට ෆීලිං එකක් තියෙනවා. අන්න ඒ විදිහට තියෙන උපදේශ පද්ධතියකට අපි කියනවා මෘදුකාංගයක් කියලා. මෘදුකාංග වර්ග ක්‍රියාවක් කරනවා මෙහෙයුම් පද්ධති. යෙදුම් මෘදුකාංග, විද්‍යුත් ප්‍රවේශිතා මෘදුකාංග, operating system OS, application software AS, e-accessibility software. එහෙනම් ඔන්න මෘදුකාංග වර්ග කරන ප්‍රධාන ආකාර තුනක්. මෘදුකාංග කියලා කියන එකේ මෙහෙයුම් පද්ධති කියන එක කියන්නේ ප්‍රධාන ආකාරයක්. යෙදුම් මෘදුකාංග, application මෘදුකාංග කියන තව ආකාරයක්. විද්‍යුත් ප්‍රවේශිතා මෘදුකාංග කියන තව ආකාරයක්. නම් ප්‍රධානාංග තුනකින් ඔයාලට මෘදුකාංග දකින්න පුළුවන්. ඔපරේටින් සිස්ටම් පරිගණකයක් ක්‍රියාත්මක වූ සැනින්ම ඔයාලට මෙන්න මේ ලාංඡන තත්පර 10ක් 15ක් ඇතුළත පේන්න තියෙනවා. මෙන්න මේ ලාංඡන Windows XP වල, Windows Vista වල, Windows 7 වල, Windows 8 වල වගේ ලාංඡන තියෙනවා. අපි පාවිච්චි කරන පරිගණක Windows වර්ගයේ පරිගණක. හැබැයි එහෙම කිව්වොත් තා ටිකක් වැරදි. අපි පාවිච්චි කරන්නේ Windows OS එක සහිත පරිගණක. ඇයි ඒකට හේතුව? ලෝකේ තියෙනවා Apple computers සහ IBM computers කියලා. Apple computers පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් මිනිස්සු පාවිච්චි කරන්නේ IBM computers. Compatible. හරිද? Compatible කියලා කියන්නේ පහසුකම් සහිත. එහෙනම් IBM වලට පහසුකම් සහිත පරිගණක අපි පාවිච්චි කරන්නේ ඔය කඩවල් වලින් ඔයාගෙන ලැප්ටොප් ඊළඟට ඩෙස්ක්ටොප් ටැබ් වගේ ගේන්නේ IBM වලට compatible IBM කියන එකට අනුකූලයි ඒවා. හැබැයි Apple computers තියෙනවා. Apple computer එක ලේසියෙන් ගන්න බෑ. සාමාන්‍ය ලක්ෂ 4ක් 5ක් වගේ වෙනවා. සාමාන්‍ය අපි ඔය පාවිච්චි කරන ලක්ෂ 1කට 1.50කට ගන්න Windows computer එකක්. ඒ වගේම Apple ෆෝන් තියෙනවා. Apple වලින් tab තියෙනවා වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ Apple කියන iOS එක අපි install කරන්න ඕනේ. හැබැයි අපි එදිනෙදා පාවිච්චි කරන පරිකරණ වලට අපි iOS එකක් නෙවෙයි දාන්නේ Windows OS එකක් දාන්නේ. ඒතකොට මේ OS එක කියලා එක ඔයා හොඳට අඳුන ගන්න ඕන ඔපරේටින් සිස්ටම් එක තමයි පරිගණකයක හදවත. ඒ පරිගණකයේ ක්‍රියාත්මක කරන්න තියෙන ප්‍රධානම දත්ත පද්ධතිය උපදේශ පද්ධතිය තමයි ඔපරේටින් සිස්ටම්. මෙන්න මේ වගේ රූප වලින් වට දකින්න පුළුවන්. මේ Windows වල තියෙන ප්‍රධාන ආකාරයන් Windows 10 එක මෙතන නැහැ. Windows 10 තියෙනවා. Windows 11 උත් දැන් ඇවිල්ලා තියෙනවා. Windows 11 version එක දැන් වෙනද පොලේ තියෙනවා. ඉතින් මේ ඔක්කොම අපි පාවිච්චි කරනවා අපිට මේ Windows XP ඇති ඕන තරම් දෙයක් කරන්න. උපාධියක තියෙන වැඩ ඉවර කරන්නත් මේක ඇති. මේව වැඩක් ඇති දේවල් නෙමෙයි. ඉතින් අපි ඒකට ඔය දාගෙන දඟලනවා. සමහර ඒ වගේ ලෙඩ වෛරස් අනම්මන වැඩි. Mac OS X කියලා තියෙනවා. iOS එක. Linux කියන්නේ operating system එකක්. Windows වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මුහුණත පේනන විදිය ඇහැට පේන විදිය අපිට ටිකක් වෙනස් ස්වරූපයක් ගන්නවා. ඉතින් Windows operating system එක Mac OS එකේ Linux එකේ තියෙන version නේද? ඒතර ඒවත් මතක තියාගන්න ඕනේ XP Vista වගේ දේවල්. හරිද? ඊළඟට Paint ඊළඟට Keych Snow Loops etc කියන්නේ වගේ Debian Ubuntu Fedora Konix වගේ දේවල් අපිට මේ නම් වලින් ගන්න පුළුවන් Linux වල තියෙන version
Mac OS එකේ තියෙන version, Windows එකේ තියෙන version. ඒවා චූට්ටක් ඔළුවේ තියාගන්න ඕන මේ එක එක වර්ගයේ operating system සහ ඒවට උදාහරණ. application software. මිනිස්සුන්ට පරිගණකයත් එක්ක වැඩ කරන්න තියෙන දේවල් තමයි application software. operating system කියන එක මිනිස්සුන්ට වැඩ කරන්න නෙවෙයි තියෙන්නේ. මිනිස්සුන්ට මොහොනක් හදලා දෙනවා පරිගණකයට වැඩ කරන්නයි operating system එක තියෙන්නේ. පරිගණකයට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන OS එකක් තියෙනවා. OS එකක් තියෙනවා නම් පරිගණකයට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට වැඩ කරන මුහුණත හදලා දෙන්නේ operating system එකකින්. හැබැයි මුහුණත හදලා දුන්නාට පස්සේ වැඩ කරන්න තැනක් තියෙන්න ඕන අපිට. වැඩ කරන්න තැනක් තියෙන්න ඕන. අපි උදාහරණයක් ඇද්ද හිතන්න ground එකක් හදලා දෙනවා. පිට්ටනියක් හදලා දෙනවා. එනකොට පිට්ටනිය නිකන් තිබුණාට වැඩක් නැහැ නේද? ඒකේ වැඩ කරන්න එක එක කෝඩ් තියෙනවා. වොලිබෝල් කෝඩ්, නෙට්බෝල් කෝඩ්, නේද? ෆුට්බෝල් කෝඩ් නේද? ඒ වගේ අපිට භාවිතා කරන්න තැනක් තියෙනවා. ආන් ඒ වගේ තමයි ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ සම්පූර්ණ පිට්ටනියක් වගේ. හැබැයි අපිට මිනිසුන්ට ගිහිලා තම තමන්ගේ රුචිකත්වය අනුව සෙල්ලම් කරන්න නම් අපිට වෙන වෙනම තියෙන්න ඕනේ software. ඔෆියාට කියන application software කියන්නේ office package එක, graphic design package එක. ඒ වගේම ගත්තොත් එහෙම ඔය ඉන්ටර්නෙට් වල තියෙන විවිධ application ඒවට තමයි අපි කියන්නේ application software කියන්නේ මිනිස්සු වැඩ කරනවා. office program, web browsers, antivirus program නේද? මේ නම් එහෙම දෙයක් මට තියන්න Microsoft Office, Office, LibreOffice, etc. Internet Explorer, Mozilla Firefox, Google Chrome, Opera, Safari, etc. Norton, McAfee, Quick Heal, Avira, Kaspersky වගේ දේවල්. මේවා වගේ දේවල් විභාග ප්‍රශ්න පත්‍ර වගේ අහනවා. antivirus program මේ පහත මොනවද? හරිද? මේ වගේ web browsers මොනවද? මේවා දැන් ඔයගොල්ලෝගේ දන්නවා කටේ කීපයක් තියෙනවා. හැබැයි සමහර අයට මේවා ලියන්න එහෙම ගියොත් ලියන්න වචන අකුරු මතක නැහැ. එහෙනම් මේවා ලියලා එහෙම පොඩ්ඩක් හුරු වෙන්න ඕන. ඉතින් මේ තියෙන office package එකේ 2019 මේ වගේ version එක රූපසටහන. මේ තියෙන්නේ web browsers වල, internet browsers වල තියෙන icons. මේ තියෙන්නේ antivirus නැත්නම් virus නාශක මෘදුකාංග පරිගණකයට install කරන්න පුළුවන් වගේ නම්. ඉතින් ඒ වගේ වලට අල්ලන්න පුළුවන්. accessibility software විද්‍යුත් ප්‍රවේශ මෘදුකාංග. ఈ ప్రవేశ మృదుకాంగమైన పరిశీలకులంటే పాత అమతర పాసుకాం సపేන. මේ ඊ ප්‍රවේශතා මෘදුකාංග කියලා එකක් තියෙනවා. මොනවද ඊ ප්‍රවේශතා මෘදුකාංග? අපිට පුළුවන් voice recording එකක් ගන්න, screen recording ගන්න පුළුවන්, magnifying කරන්න පුළුවන් නේද? ඒ වගේම e-learning කරන්න පුළුවන්. ඒ වගේම online onboard keyboard ගන්න පුළුවන් අපිට. නේද? ඊට පස්සේ අපිට පුළුවන් මොකද්ද? online game play කරන්න පුළුවන්. ඒ game play කරනකොට අපිට හම්බ වෙනවා විවිධ පහසුකම් නේ. ෆයර් කරන්න, ඊළඟට නැත්තම් වේගය වැඩි කරන්න, අඩු කරන්න, හිටවන්න, උඩින් පන්නන්න, වොයිස් කරන්න, පාස්වර්ඩ් දෙන්න නේද? ඒ වගේ කම්පිටිෂන් එක අපිට අරයි යන්න පුළුවන්. දෙන්න තුන් දෙනා එකතු වෙලා ගෲප් එකේත් ගේම් ගහන්න පුළුවන්. ඒව තමයි මේ accessibility software කියන්නේ. මොනවද ඒ වගේ තියෙන පහසුකම් අපිට? voice recognition software. හඬ හඳුනා ගන්න පුළුවන්. ටග්ගාලා හඬ හඳුනාගෙන අපිට කියනවා මොකද්ද ඒක කියලා. ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න පුළුවන්. අපි ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න පුළුවන් අපි වැඩ කරන වෙලාවට. ඒ ස්ක්‍රීන් එකේ තියෙන ඕන දෙයක් රෙකෝඩ් වෙනවා. එතකොට ඒ software එක download කරලා ගන්න විතරයි තියෙන්නේ. magnifying tool. දැන් ඔයා දැකලා තියෙනවා Word වල එහෙම Excel වල මේ තියෙනවා ස්ක්‍රීන් එක ලොකු කුඩා කරන්න පුළුවන්. on screen keyboard. දැන් අපිට ඕමනන්නම් keyboard එක අපි ටක් ගාලා keyboard එකක් එළියට ගන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩාක් පහසුකම් තියෙනවා. මේ accessibility software වල video games අපිට e-learning software වගේ දේවල් තමයි මේ accessibility software කියලා කියන්නේ. තේරෙනවද දරුවන්ට? ගැටලු තියෙනවා නම් අහන්න ඕන. Programming languages පරිගණකීය හුදෙක් යන්ත්‍රයක් වන අතර මිනිසාට කිසිදු කාර්යයක් තනියම කළ නොහැක. එබැවින් මේ ක්‍රියාකාරීක නිසා ක්‍රමලේඛන භාෂාව උද පරිගණක භාෂාවල සැඳෙන භාෂා සංවර්ධනය කර ඇත. ඇයි මේ පරිගණක වලට භාෂා තියෙන්නේ? පරිගණකයට භාෂාවක් තියෙනවද? පරිගණකයටම කියලා භාෂාවක් තියෙනවද? ඔයාගෙන් අහුවොත් බොහලාට ඔයකේ ඕ ඉංග්‍රීසි. නෑ ඉංග්‍රීසි කියන්නේ පරිගණකේ භාෂාව නෙමෙයි. ඉංග්‍රීසි කියන්නේ මිනිසුන්ගේ භාෂාව. ඒතර මිනිස්සුන්ට භාෂාවක් තියෙනවා. ඒකට අපි කියනවා මානව භාෂාව කියලා. සිංහල වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, ඊළඟට ජපනීස් වෙන්න පුළුවන්, ඊළඟට ඉතාලියන් වෙන්න. මේවා මිනිස්සු පාවිච්චි කරනවා. හැබැයි පරිගණකයට භාෂාවක් තියෙනවා. ඒ භාෂාව මිනිස්සු දන්නේ නැහැ. ඒක දන්නේ පරිගණකේ විතරයි. පරිගණකයට තියෙන යාන්ත්‍රික භාෂාව. එක බිඳුව හරහා ක්‍රියාත්මක වෙන යාන්ත්‍රික භාෂාව තියෙනවා. ඒකට පරිගණකයේ තියෙන යාන්ත්‍රික භාෂාවට අපි කියන දේවල් තේරුම් ගන්න බෑ.
ඒ වගේම අපි පරිගණකයේ විසින් අපිට දෙන දේවල් මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. ওই දෙක නිසා මොකද කරේ පරිගණක හදපු මිනිස්සු කලේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට පරිගණකය කියන එක මිනිස්සු කියන එක පරිගණකයට තේරුම් ගන්න පුළුවන් විදිහට හැදුවා ක්‍රම ලේඛන භාෂාවක්. දැන් ඕල් දන්නවා HTML වෙබ් ඩිසයින් වලට, Joomla වෙබ් ඩිසයින් වලට, Oracle database වලට, Python programming වලට නේද? C ඒ වගේ languages ගොඩක් තියෙනවා. ඊට ඒ language එකකින් කරන්නේ මොකද්ද? මිනිස්සු කියන මානව භාෂාව අපි කියන ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් කියන එක යන්ත්‍රයට තේරුම් ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කරලා දෙනවා. මිනිස්සු ටයිප් කරන එක නැත්නම් මිනිස්සු කටින් කියන එක යන්ත්‍රයට පුළුවන් තේරුම් ගන්න පුළුවන් විදිහට පරිගණක තේරුම් ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කරලා දෙන්න තමයි මේ ක්‍රම ලේඛන භාෂාවක් තියෙන්නේ. දැන් අපිට ඇප් එකක් හදන්න ඕන මොන හරි ඇප් එකක් හදන්න ඕන මේ ක්‍රම ලේඛන භාෂාවක් අපිට එළියට ගන්න වෙනවා. අනේ එතකොට කරන්නේ මොකද්ද? මිනිස්සයා විසින් ක්‍රම ලේඛන භාෂාවක් අතරමැදි හැටියට පාවිච්චි කරලා පරිගණකයට කියනවා කරන්න ඕන මෙන්න මේ දේ කියලා. ඒතර පරිගණකයට අපි කියන දේවල් හඳුන්වා දෙන්න උදෙක් පාවිච්චි කරන භාෂාවක්. ඒ වගේම පරිගණකයේ විසින් අපිට කියන ඒවා තේරුම් ගන්න භාෂාවක් පාවිච්චි කරනවා. මේ භාෂාවක තියෙන වචන මාලාව සහ රීති මාලාවක් සමගින් අතර ඒ සින්ටැක්ස් කියලා කියනවා. මේ පරිගණක භාෂාවේ තියෙන අපි දෙගොල්ල අතර sannivedana ඇති කරන දෙයට අපි කියනවා මොකද්ද? වචන මාලාවක් නැත්නම් රීති මාලාවක්. ඒකට කියනවා සින්ටැක්ස් කියලා. ආයි විභාග ප්‍රශ්න පත්‍රයේදී. ඒ සින්ටැක්ස් අනුව තමයි අපි එයත් එක්ක sannivedana කරන්නේ. ඒ අනුව භාෂා කීපයක් තියෙනවා. දැන් මේ තියෙන මැෂින් ලැන්ග්වේජ් මුල් කාලේ හරිද හાર્ඩ්වෙයාර් තිබ්බා. හાર્ඩ්වෙයාර්ත් එක්ක මැෂින් ලැන්ග්වේජ් ආවා, ඇසෙම්බලි ලැන්ග්වේජ් ආවා, හයි ලෙවල් ලැන්ග්වේජ් ආවා. ඒවා Fortran C Pascal වගේ නම් වලින් මේ තියෙන භාෂාවල ප්‍රධාන කාණ්ඩ යන්ත්‍ර භාෂා, එකලස් කිරීමේ භාෂා, උසස් මට්ටමේ භාෂා, පද්ධති භාෂා, ලිවීමේ භාෂා මේ විදිහට තමයි අද වෙනකොට පරිගණක භාෂාව දිනුලා තියෙන්නේ. හරිද? එතකොට යන්ත්‍ර භාෂාව මැෂින් ලැන්ග්වේජ් කියන එක තමයි පරණම එක. ඊට ඇසෙම්බලි ලැන්ග්වේජ් එනවා. හරිද? ඒ වගේම හයි ලෙවල් ලැන්ග්වේජස් එනවා. ඔය මොනවද මේ Java වගේ ඒවා, ඒ වගේම Pascal වගේ ඒවා, ඒ වගේම Visual Basic වගේ ඒවා. සිස්ටම් ලැන්ග්වේජ් එනවා ඊට පස්සේ පද්ධති භාෂා, ඒ වගේම ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ්. ස්ක්‍රිප්ට් එක දුන්න ගමන් එයා වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මැෂින් ලැන්ග්වේජ් or code මැෂින් ලැන්ග්වේජ් එක තියෙන මධ්‍යම සැකසුම් එකකයට රිජියුම් වැඩ කරන ඕන විදිහට කෝඩින් කරලා දෙනවා. ඇසෙම්බලි ලැන්ග්වේජ් එක කියන්නේ යන්ත්‍රයක තියෙන කේත ඒ යන්ත්‍ර කේතනය කරනවා. ඒ කියන්නේ විශේෂ පරිගණකයෙන් දෙන අපිට තේරුම් ගන්න බැරි දෙයක් එයා කෝඩින් එකක් බවට හරලා දෙනවා. ඒක තමයි ඇසෙම්බලි ලැන්ග්වේජ් එකෙන් වෙන්නේ. හයි ලෙවල් ලැන්ග්වේජ් එකට හරි ඉහළ මට්ටමේ භාෂාව සරල තේරුම් ගැනීම පාසු වන අතර ඒ ඉංග්‍රීසි භාෂාවට සමානයි. නෝන හයි ලෙවල් ලැන්ග්වේජ් එක හැම වෙලෙම මොකද්ද සමාන ළමයි ඉංග්‍රීසි භාෂාවට සමානයි. මොනවද උදාහරණ? COBOL, Fortran, Pascal, C++, Python වගේ ඒවා. ඒවා සංකීර්ණ මෘදුකාංග සංවර්ධනය කිරීමට උපකරනවා. ගොඩක් රට අපි වර්තමානයේ භාවිතා කරන්නේ නැහැ. ඔය මැෂින් ලැන්ග්වේජ් වගේ ඒවා භාවිතා කරන්නේ මොකද්ද? හයි ලෙවල් ලැන්ග්වේජ්. ඒ හයි ලෙවල් ලැන්ග්වේජ් වලට මොනවද කරන්න බලන්නේ? මෘදුකාංග සංවර්ධනය කරන්න පුළුවන්. හරිද? ඒ වගේම මේ තියෙන විශේෂාංග ටිකත් ඔයා හිමීට කියව ගන්න. මේ තියෙන පහත වර්ගයේ නිතර භාවිතාන භාෂා ලැයිස්තුගත කරලා තියෙනවා. මේ මෙතන නිතරම භාවිතා වෙන මේ නම් සාමාන්‍යයෙන් ඔයගේ ශබ්දකෝෂයේ කීපයක් තියෙන්න ඕන. මේ නම් SQL එක ලැන්ග්වේජ් එකක්. SQL structured query language කියන එක. ඉතින් දිග එක මතක නැත්නම් කෙටි එක මතක තියෙන්න ඕන. විභාගයේ ප්‍රශ්න පත්‍රයකදී වගේ අහයි නිතර වර්තමානයේ භාවිතා වෙන බොහෝ ජනප්‍රිය නිතර භාවිතා වෙන භාෂා කීපයක් මොනවද? SQL, Java, JavaScript, C#, Python, C++, PHP, iOS, Ruby, Rail, .NET මේ තමයි නිතර දෙවේලේ වර්තමානයේ මිනිස්සු අතර ඉහළ අධ්‍යාපනය ලබන ළමයි හරහා කම්පියුටර් සයන්ස් කරන ළමයිට භාවිතයට එකතු වෙලා තියෙනවා. ඔව්. HTML කියන්නේ ලැන්ග්වේජ් එකක්ද? HTML කියන්නේ ලැන්ග්වේජ් එකක් හැටියට තමයි පුතා පාවිච්චි කරන්නේ. නමුත් ඇත්තටම අපි ගත්තොත් ඒක ලැන්ග්වේජ් එකක් නෙවෙයි. ඒකට ඒක පොදුවේ නාම ලේඛන වල ලැන්ග්වේජ් කියලා එනවා. HTML කියලා කියන්නේ කෝඩින් සිස්ටම් එකක්. Hypertext Markup Language කියලා. හරිද? එතකොට ඒක ඕනම වෙබ් සයිට් එකක HTML කෝඩින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මව් භාෂාව කියලා තමයි සලකන්නේ වෙබ් ඩිසයින් වල.
සමහර වෙලාවට ලැන්ග්වේජ් එකක් නොවේ කියලා කියනවා. ඇත්තටම ලැන්ග්වේජ් එකක් තමයි ඒක. මොකද ඒක මගින් කෝඩින් කරනවනේ වෙබ්සයිට් එකක් හදාගන්න. right. hardware and software. hardware and software. එතකොට ඒවා මම දැන් ගොඩ කතා කරන්න යන්නේ hardware කියලා කියන්නේ භෞතික අංගයක්. ඒ වගේම ස්ථිර හැඩයක් ව්‍යුහයක් තියෙනවා. හරිද? ඒ වෙනස් කරන්න අමාරුයි. දූවිලි කුමින් ආර්ද්‍රතාවයේ තාපය වැනි බාහිර කාරක දෘඩාංග වල බලපෑම් කරන්න පුළුවන්. ද්විමේ කේත් සමග කරන එක බිඳුව සමග ඒ අපන්නේ යන්ත්‍ර භාෂාවෙන් පරිගණක දෝෂ වෛරස් බොහෝ විට ඒට බලපාන්නේ නැහැ හાર્ඩ්වෙයාර් වලට. එක්ස්ටැන්ස් සවස්තන මාරු කරන්න පුළුවන්. දෘඩාංග වල අණු පිටපත් හදන්න පුළුවන්. ඒ තමයි හાર્ඩ්වෙයාර් වල ස්වභාවය. හાર્ඩ්වෙයාර් ගැන අපි කතා කරා. අද මෘදුකාංග software දෘඩාංග ක්‍රියාකාරී වෙන්නේ ක්‍රමලේඛන භාෂාවත් මෘදුකාංග මත. හරිද? දෘඩාංග ක්‍රියාකාරී වෙන්නේ මේ මෘදුකාංග මත. සිර හැඩයක් ව්‍යුහයක් නැහැ. ඒ වෙනස් කර භාවිතා කරන්න පුළුවන්. දූවිලි ක්‍රමී නාර්තාවයේ තාපය වැනි බාහිර ධාරකයන්ගෙන් බාහිර කාර්යයෙන් බලපෑම් කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒ ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ අල්ලන්න බෑනේ. ඒ ක්‍රියාත්මක වන්නේ COBOL බේසික් Java ඉහළ මට්ටමේ භාෂාවන්ගේ උපකාරීත්වය. ඒ යැපෙන්නේ මිනිසෙකුට පහසුවෙන් කීව හැකි ඉහළ මට්ටමේ භාෂාවක් මත. ඒ පරිගණක දෝෂ වෛරස් නිරන්තරයෙන් මගින් බලපාය. වෛරස් පරිගණක දෝෂ සහ වෛරස් නිරන්තරයෙන් මේ සඳහා බලපානවා. එක් ස්ථානයක තව ස්ථානයකට විද්‍යුත් වශයෙන් මාරු කරන්න පුළුවන්. අපිට ඕන තැනකට මේක අප්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් කරලා යවන්න ගෙන්න ගන්න පුළුවන්. පරිශීලකයට තමා කැමති තරම් මෘදුකාංග පිටපත් ප්‍රමාණයක් කළ හැකියි. තමන්ට ඕන නම් ඕන තරම් software තමන් ළඟ පිටපත් කරලා තියාගන්න පුළුවන්. ඇනලොග් ඩිජිටල්. හරිද? ඇනලොග් කියන්නේ මොකද්ද? ඩිජිටල් කියන්නේ මොකද්ද කියලා තමයි මෙතනින් අපි තේරුම් ගන්න යන්නේ. මොකද මේ ඇනලොග් කියන්නේ ප්‍රතිසමය. නේද? ඇනලොග් කියලා කියන්නේ සිග්නල් එකක්. ඩිජිටල් කියන්නේ සිග්නල් එකක්. ඒ කියන්නේ අපිට තරංගයක් ආකාරයෙන් එහෙම නැත්නම් ද්විමේ කේතයක් කරා මේ සිග්නල් එක බලා ගන්න පුළුවන්. ඇනලොග් කියන්නේ සිග්නල් එකක්. ඒක තරංගයක් විදිහට තියෙන්නේ. ඒක මගින් ඇරයි යන්නේ ශබ්දේ විතරයි. ඇනලොග් එකකින් ඇරයි යන්නේ ශබ්දේ. ඒ කියන්නේ ශබ්ද තරංගයක් ඇනලොග් එකේ තියෙන්නේ. ඩිජිටල් කියන්නේ තරංගයක්. වර්තමානයේ භාවිතා වෙන කෙටි තරංග කියලා අපි කියන්නේ. ඩිජිටල් එක බිඳුව හරහා තමයි මේ සංඛ්‍යාව හැදෙන්නේ. සංඛ්‍යාතය හැදෙන්නේ. ඒතර එක බිඳුව හරහා හැදෙන සංඛ්‍යාතය අපිට පුළුවන් මොකද්ද ඩිජිටල් සිග්නල් එකක් හැට පාවිච්චි කරන්න. දැන් ඉස්සර ඇනලොග් කියපුවම පරිගණක වල ඉස්සල්ලා මුල් කාලේ තිබෙන ඇනලොග් සිග්නල් එකක්. ඒතර ඒකට ශබ්දයක් විතරයි තේරුම් ගන්න පුළුවන්. ශබ්දයක් විතරයි හඳුන ගන්න පුළුවන්. මොකද පසු කාලේ පරිගණක 1980 විතර පස්සේ පරිගණක වල ඩිජිටල් සංඥා භාවිතා වුණා. ඊට පස්සේ මොනවද? දත්ත, ශබ්ද, ෆැක්සර්ස් මේ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. වීඩියෝ, රූප, ඇනිමේෂන් මේ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඒ නිසා ඩිජිටල් සිග්නල් එක ප්‍රබලයි වර්තමානයේ පරිගණක තාක්ෂණය තුල. ඇනලොග් සිග්නල් එක තාමත් භාවිතා වෙනවා. ඒත් ඇනලොග් පරිගණකත් තාමත් දකින්න හම්බ වෙනවා. අතරින් පතර ඩිජිටල් පරිගණක බහුතරයක් 95% වෙන ඩිජිටල් පරිගණක තියෙන්නේ. ඒ වගේම හයිබ්‍රිඩ් කම්පියුටර් තියෙනවා. හයිබ්‍රිඩ් කම්පියුටර් කියන්නේ දෙමුහුන් පරිගණක. යම් ප්‍රමාණයක් ඇනලොග් වැඩ කරනවා, වැඩි ප්‍රමාණයක් ඩිජිටල් වැඩ කරනවා. අපි කියන හයිබ්‍රිඩ් කියලා. හයිබ්‍රිඩ් වාහන තියෙන දෙමුහුන් වාහන. හරි වැඩි ප්‍රමාණයක් වැඩ කරනවා තෙල් වලින්, පෙට්‍රෝල් වලින්, ඒ වගේම තව 30ක් 40ක් වැඩ කරනවා මොකද්ද? බැටරි එකකින්. එතකොට ඩිජිටල් මොනවාද හයිබ්‍රිඩ් කියලා කියන්නේ ඒකට. එතකොට ඔන්න ඇනලොග් කියන්නේ සංඥාවක්, ඩිජිටල් කියන්නේ සංඥාවක්. මේ සංඥා දෙක මුල් කාලේ ඇනලොග් පාවිච්චි වුණා, වර්තමානයේ ඩිජිටල් පාවිච්චි වෙන්නේ. හැබැයි තාමත් ඇනලොග් ඩිජිටල් දෙක එකට මිශ්‍රවත් පාවිච්චි වෙනවා. ඉතින් මේ ටික කියව ගත්තාම ඔයාලට තව ටිකක් විස්තර බලා ගන්න පුළුවන්. මෙහෙයුම් පද්ධතිය. අපි කොහොම මෙහෙයුම් පද්ධතිය කියන්නේ අනිකුත් සියලුම යෙදුම් වැඩසටහන් වල මූලික පදනමයි. පරිගණක මෙහෙයුම් පද්ධතියක් නැතුව කිසිම software එකක් අපිට වැඩ කරන්න බෑ. කම්පියුටරේ boot කරපු ගමන් අපිට හම්බෙන්නේ මොකද්ද? මෙහෙයුම් පද්ධතියක්, operating system එකක්. නම් දන්නවා දැන්. Windows නේද? ඒ වගේම iOS, ඒ වගේම Linux වගේ දේවල් ඔයගොල්ලෝ දන්නවා. Xenix, Linux, Unix වගේ ඒවා මෙහෙයුම් පද්ධති. මේවා පරිගණක වල පාවිච්චි වෙනවා. ඒ වගේම ටැබ් වල පාවිච්චි වෙනවා. ඒ වගේම කම්පියුටර් නෙට්වර්ක්ස් වල පාවිච්චි වෙනවා. සර්වර්ස් වල පාවිච්චි වෙනවා මෙහෙයුම් පද්ධති. මම ගොඩ කරුණු කියන යනවා. ඉතින් ඒවා ඔළුවේ නිකන් අහගෙන ඉඳලා වැඩක් නැහැ. ඔයාලට ඒ මතකයේ තියෙන්න ඕන. මෙහෙයුම් වැඩසටහන් යෙදුම් වැඩසටහන් අතර දෘඩාංග භාවිතය පාලනය කරයි. හරිද? ඒතකොට දෘඩාංග භාවිතය පාලනය කරන්නේ මොකද්ද? මෙහෙයුම් පද්ධති තියෙන මෙහෙයුම් වලින්.
රුඩාංග පාලනය. දැන් අපි දන්න අපි කීබෝඩ් එකක USB port එක ගැහුවා. වැඩ කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ මෙහිම පද තියෙන දත්ත හරහා. නේද? අපි අපිට කියනවා Wi-Fi router එකක් හයි කරා. මේක හරියට identify කරලා වැඩ කරනවද නැද්ද කියලා තීරණය කරන්න මොකද්ද? අදාළ operating system එක මගින්. දැන් operating system එක හරියට පණ වගේ පරිගණකයක. මෙහෙම පද්ධතිය කියලා කියන්නේ පරිගණකයක පණ වගේ. පරිගණකයේ මිනිස්සුන්ට පණ නැත්නම් අපි මැරිලා වැටෙනව නේද? අපි කඩා වැටෙනවනේ බිමට. ඒ වගේම තමයි පරිගණකයත් කඩා වැටෙනවා වැඩ කරන්නේ නැහැ. කිසිම දෙයක් පෙන්න ගන්න බෑ operating system එකක් නැතුව. හරිද? මොනවටද එහෙනම් operating system එක තියෙන්නේ? මතක කළමනාකරණය, memory management, තැටි ප්‍රවේශය, disk access, පරිශීලක අතුරුමුණ නිර්මාණය කිරීම, creating user interface, සමාන්තරව ක්‍රියාත්මක වන විවිධ වැඩසටහන් කළමනාකරණයට, managing the different programs or operating parallel. ඒ සමානව ඒ දුඩාංග වැඩ කිරීම පාලනය කර සහ කළමනාකරණය කරයි. හරිද? Likewise, it controls and manages hardware it's working. එහෙනම් ඔන්න operating system එකකින් තියෙන ප්‍රධාන වාසීන් ටික අඩු ගානේ මේකෙන් 3-4ක් හරි ඔයාගේ ඔළුවේ තියා ගන්න ඕන. මතක කළමනාකරණය, තැටි ප්‍රවේශය, පරිගණක අතුරු මුහුණත නිර්මාණය කිරීම වගේ 3-4ක්වත් ඔයාලඟ මතක තියාගන්න ඕන. දැන් operating system එක ඇත්තටම මොකක්දලා තියෙන්නේ? user friendly වෙලා තියෙන්නේ. operating system මුල් කාලේ ආවේ DOS වගේ. අපිට කිසිම වැඩක් කරන්න බෑ commands නැතුව. හැබැයි දැන් එහෙම නෙවෙයි operating system එක මොකද්ද? මිනිස්සුන්ගේ ඇඟිලි තුඩ අඳුරනවා, මිනිස්සුන්ගේ heart beat එක අඳුරනවා, මිනිස්සුන්ගේ ඇහි තියෙන ඇහි බබා අඳුරනවා, හරිද? ඇඟේ තියෙන නියුරෝන අඳුරනවා, පපුවේ තියෙන beat එක අඳුරනවා, හරිද? ලේවල තියෙන blood වර්ගය අඳුරනවා. බලන්න operating system එකක්. එතකොට user friendly වෙලා නේ. පරිගණකයක් කියන්නේ අපි හැම වෙලෙම කියන artificial කියලා, කෘත්‍රිමයි කියලා. හැබැයි පරිගණකය අද natural වෙලා තියෙනවා operating system නිසා. දැන් අපි දන්නවා OS එකක් මගින් තමයි ඔය ටච් කරලා වැඩ කරන්න තියෙන. මිනිස්සුන්ගේ ඇඟිලි තුඩ දීපුවම ඒ ඇඟිලි තුඩ ස්කෑන් කරලා තමයි සමහරලාට ලොක් එක ඇරෙන්නේ, දොර ඇරෙන්නේ, ගේට්ටුව ඇරෙන්නේ ඒ නිසා. නේද? සමහර ගේ තියෙන පපුවේ heart beat එක තමයි password එක. සමහරුන්ගේ තියෙන S2 තමයි password එක. නේද? සමහර ඔෆිස් වල ආයතන ප්‍රධානියට දොර ඇරෙන්නේ Taman ළඟට ගිහපම විතරයි. පිට කවුරු ගියත් දොර ඇරෙන්නේ නැහැ. තමන්ගේ පපුව හරි S2 හරි ස්කෑන් කර ගන්නවා. ඔපරේටින් සිස්ටම් එකේ තියෙන ප්‍රබලතාවය මම ඔය කිව්වේ. ඔපරේටින් සිස්ටම් එක අනිවාර්යයෙන්ම පරිගණක පද්ධතියක තියෙන පණ. පරිගණක පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් කිව්වා. නිකන් ඔය කතා කරන ලැප්ටොප් එකක් ඩෙස්ක්ටොප් එකක් නෙමෙයි. සමස්ත පද්ධතිය. පරිගණක පද්ධතිය. හරිද? application of operating system. මෙම පද්ධතියේ යෙදුම්. මෙම පද්ධතියේ ප්‍රධාන යෙදුම් පහත දැක්වේ. මෙම පද්ධතිය ගොනු සහ නාමල් සඳහා මකා දැනීමට සම්බන්ධයෙන් වග කියනවා. මෙම පද්ධතිය මකා දැමීම, deletion, අත්විඳීම, substitution, නැවත ආරම්භ කිරීම, සමමූර්ත කිරීම, synchronization කිරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කරනවා. මෙම පද්ධතිය වෙන් කිරීම සහ වෙන් කිරීම මගින් මතක අවකාශය කළමනාකරණය කරයි. ඔයාලට කියව ගන්න ඕන නිසා මම මේ කියව යන්නේ. මෙම පද්ධතිය පවතින ගොනු ගබඩා කරයි, සංවිධානය කරයි සහ නම් කරයි. තවද මෙම පද්ධතිය මොඩර්ම මුද්‍රණ යන්ත්‍ර, ප්ලොටර් යනාදී ඇතුළු පරිගණක පද්ධති සියලුම අංග සහ උපාංග කළමනාකරණය කරයි. කිසිම උපාංගයක් අසමත් වූ මෙම පද්ධතිය හඳුනාගෙන දැනුම ලබා දේ. මෙම පද්ධතියක් විශේෂ විනාශයෙන් මෙන්ම මෙම පද්ධතියක් විනාශයන් මෙන්ම අනවසර භාවිතයෙන් ආරක්ෂා කරේ. මෙහෙම පද්ධතිය පරිශීලකයා සහ දෘඩාංග සඳහා අතුරු මුහුණ සඳහා පාසුකම් සලසන මෙහෙම පද්ධතිය අපිට කොච්චර දේවල් වලට උපකාරී වෙනවද? දැන් ඩිප්ලෝමා එකක් කරපු ළමෙක් මෙහෙම පද්ධතිය ගැන නොදන්නවා ඉන්නවනම්, අපි කම්පියුටර් දන්නවා කියලා ඉන්නවනම් එතන වරද්දක්. මෙහෙම පද්ධති වර්ග, තැටි මෙහෙම පද්ධති, disk operating system, Windows මෙහෙම පද්ධති, Windows operating system, Unix මෙහෙම පද්ධති, Unix operating system වගේ දේවල් තමයි ඔය මෙහෙම පද්ධති වර්ග තියෙන්නේ. ඒතකොට DOS කියන්නේ මුල් කාලේ භාවිතා වෙච්චි prompt එකක් තියෙන ඔය 1980 වගේ කාලේ පරිගණක වල භාවිතා වෙච්චි කළු පාට ස්ක්‍රීන් එකක් විතරයි තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්නම් නිකන් අදහසක් ඒ වගේ එකක CMD කියලා මෙතන ගහපුවම අපිට DOS prompt එක පෙන්වනවා, command prompt එක මෙතන. එතන මේ වගේ එකක් තමයි DOS කියන්නේ. මේක අපිට මොන හරි ගහුවොත් CLS කියලා ගහුවොත් ස්ක්‍රීන් එක ක්ලියර් කරනවා. DIR කියලා ගහුවොත් directories පෙන්වනවා, කියන්නේ folders ටික. CLS කියලා ගහුවොත් ඔහොම පෙන්වනවා. date කියලා ගහුවොත් දිනේ පෙන්වනවා. හරිද? command දැනගෙන තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ time කියලා ගහුවොත් වෙලාව පෙන්වනවා නේද? ඔය විදිහට. හරිද? ඊට පස්සේ CLS කියලා ගහුවොත් නැවත ක්ලියර් වෙනවා.
හරිද cd double dot කියලා ගැහුවොත් folder ආයපහු පල්ලෙහාට එනවා එක ගෑනේ cd double dot කියලා ගැහුවොත් ඔහොම වෙනවා හරිද එතකොට ඔය වගේ කමාන්ඩ්ස් දැනගෙන තියෙනවනේ මේකත් එක්ක වැඩ කරන්න dos දැන් ඔයාට කමාන්ඩ් දැනගෙන වැඩ කරන්න තියෙනවා කියන්නේ හරි අමාරුයි මතක නැහැ නේද අර ගණන් ෆේල් වුණා වගේ වෙනවා ගණන් අමාරුයි සමහර අයට ඒ වගේ වෙනවා එතකොට එපා වෙනවා ඒ නිසා තමයි මේ Windows operating system එක හදලා මේ වගේ user friendly interface එකක් හැදුවේ user friendly ටක් ගාලා ඕන දෙයක් ක්ලික් කරාගේ ඩබල් ක්ලික් කරලා ඕපන් කරාගේ ඕන නැත්නම් ක්ලෝස් කරාගේ නේද ඕන දෙයක් අපිට කරන්න පුළුවන් user friendly එතකොට ඒක තමයි disk මෙහෙයුම් පද්ධතිය කියන්නේ DOS කියන එක disk operating system කියන එක MS කියන්නේ Microsoft කියන එක එහෙනම් DOS හදලා තියෙන්නේ Microsoft ලා හරිද ලෝකේ පරිණත මුල් කාලේ භාවිතා වෙච්ච ඔපරේටින් සිස්ටම් එකක් DOS කේ තියෙන වැදගත් ලක්ෂණේ ඒ ටිකත් ඔයා කියව ගන්න DOS විධාන වර්ග දෙකක් තියෙනවා internal commands අභ්‍යන්තර විධාන මම දැන් ඔය ටයිප් කරේ ඒ වගේ ඒවා dill copy type වගේ ඒවා අභ්‍යන්තර විධාන කියලා ගන්නවා ඒවා ඉතින් දැනට අද කාලේ වැඩක් නැහැ උනට ඔයා දැනගෙන තියෙන්න ඕනේ ඔයා ඩිප්ලෝමා ධාරී නිසා බාහිර විධාන external command format හරිද disk copy වගේ දේවල් බාහිර විධාන Windows මෙහෙයුම් පද්ධතිය Windows මෙහෙයුම් පද්ධතිය හදලා තියෙන කවුළුවක් විදියට කොහොමද තියෙන්නේ නිකන් හතරස් විදියට ඒ වගේම ඍජු කෝණාශ්‍රව හදලා තියෙන්නේ ඒ වඩා ජනප්‍රිය සරල මෙහෙයුම් පද්ධතියයි මේ භාවිතයට විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවන බැවින් මූලික ඉංග්‍රීසි කීම හා තේරුම් ගැනීම හැකියාව ඕන පුජුලට ඒ භාවිතා කරන්න පුළුවන් එතන Windows මෙහෙයුම් පද්ධතිය කියන තමයි ලෝකේ තියෙන ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය ඒක හදලා තියෙන හතරස් ආකාරයෙන් ඇහැට හොඳට බලන්න පුළුවන් විදියට ස්ක්‍රීන් එක හතරස්නේ ඍජු කෝණාශ්‍ර ආකාරනේ ඒ වගේ තමයි Windows හදලා තියෙන්නේ ඒක රවුම් එහෙම නැහැ හරිද Windows මෙහෙයුම් පද්ධතියේ මූලද්‍රව්‍ය මොනවද මේ Windows මෙහෙයුම් පද්ධතිය අපි ඕපන් කරමු ගාම ඩෙස්ක්ටොප් එකේ අපිට දකින්න හම්බෙන්නේ චිත්‍රක පරිසරයට මුහුණක් graphical user interface එක icon ලේඛන යෙදුම් ඒ කියන්නේ ඔයා දන්නේ ඒවා icons කාර්ය තීරු task bar ආරම්භක බොත්තම Windows ගවේෂකය කියන්නේ Windows Explorer එක හරි මේ තියෙන Windows Explorer එක ඒ වගේම මූසික බොත්තම mouse button දෘඩාංග අනුකූලතාවය hardware compatibility මෘදුකාංග අනුකූලතාවය software compatibility help දැන් Windows වල තියෙන උදව්වක් ගන්න පුළුවන් අපිට ඕන වෙලාවක F1 කියන කීයක ප්‍රෙස් කරොත් උදව්වක් එනවා දකලා තියෙන window එක මේක desktop එක මේක හොඳටම දන්න නිසා මේ ගැන කතා කර ඉන්නේ නැහැ Windows මෙහෙයුම් පද්ධතියේ තියෙන අනුවාදන versions 1985 වගේ තමයි Windows 1.01 ආවේ. ඒ වගේම 93, 95, 98, 2000, 2001, 2000 ආදී වශයෙන් එනවා. දැන් 2000 වගේ වෙනකොට තමයි Windows 2000 ආවේ. 2006 වගේම Windows 2000 ආවා. ඒ වගේ දැන් ගොඩක් රට මේ version එක Windows 98 කියපුවාට පේනවා 98 ඇවිල්ලා තියෙන්නේ. Windows 95 කියනකොට ඇවිල්ලා තියෙන්නේ මොකේද? 95 NT 3.1 කියන 93 ආවේ. එහෙම අර අවුරුද්ද ගැන ඉලක්කමකින් හෝ දෙකකින් සඳහන් වෙනවා. දැන් Windows 2000 කියන්නේ 2006 වර්ෂය ආවේ. හරිද? මම හිතන්නේ ඔයගොල්ලෝ ඉපදිච්ච කාලේ වගේ. Windows Me කියන්නේ Millennium Edition. සහස්‍ර අනුවාදකයේ. Windows Me කියන්නේ Millennium Edition සහස්‍ර අනුවාදකයේ. Windows XP එනවා 2001 දී. ඒ වගේම XP Professional එක එනවා 64 bit version එක 2005 දී. Windows Vista කියලා version එක 2007. 2009 එනවා Windows 7, 2013 එනවා Windows 8, 2015 එනවා Windows 10. 2016 එනවා මොනවද? Windows server package එකක් එනවා Server 2016. ඒ වගේම දැන් Windows ඇවිල්ලා තියෙන මොකද්ද? Windows ඇවිල්ලා තියෙන මොකද්ද? Operating system එකේ Windows 2021 කියලා එකකුත් beta version එකකුත් දැන් එළියේ තියෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලෝගේ අධ්‍යයන සඳහා. මේ Unix කියන මෙහෙයුම් පද්ධතිය 1970 Unix මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කළා තිනවා. මේක ලෝකයේ තියෙන පැරණිම මෙහෙයුම් පද්ධතිය Unix. හරිද? ඒ බහුකාර්ය ලක්ෂණ සහිත මේ බහුකාර්යය කියන්නේ ඕන වැඩක් කරන්න පුළුවන් 1970 කියන්නේ. නේද? Windows එහෙම තව එළියට ඇවිල්ලවත් නැති කාලේ 1980 න් පස්සේ වගේ Windows ආවේ. Unix ඒ ඉස්සල්ලා ආවිලා තියෙනවා. බහුකාර්යයි. එක වැඩක් නෙවෙයි. වැඩ ගොඩක් කරන්න පුළුවන්, ටයිප් කරන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්, ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන්, print out ගන්න පුළුවන්, graphic කරන්න පුළුවන් මේ ඔක්කොම කරන්න පුළුවන් Unix වලින්. හරිද? බහුපරිගණක මෙහෙයුම් පද්ධති ඇත. ඒ සෑම ආකාරයකම දෘඩාංග මත ප්‍රායෝගික ක්‍රියාත්මක කරන විවෘත මූලාශ්‍ර චලනය සඳහා උච්චන සපයයි. ඒ සංසන්දනාත්මක සංකීර්ණ ක්‍රියාකාරීත්වයක් ඇති අතර එබැවින් නොපුහුණු පරිශීලකයට ඒ භාවිත කරන්න නොහැක. එහෙනම් ඔන්න පේනවා Unix පාවිච්චි කරන්න බෑ. මේක පිළිබඳ හොඳ අත්දැකීමක් නැති කෙනෙකුට. හැබැයි Windows ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. mouse එක ගත්තා, boot වුණා, desktop එකේ ගිහලා ඔය එකක් Tamanට හිතුව මනාප කරන්න පුළුවන්. හැබැයි Unix කියන එක හොඳට ඉගෙන ගන්න තුව පාවිච්චි කරන්න බෑ.
අද පුහුණුව ලබන්න ඕන. මෙම පද්ධති අඩුපාඩුවක් නම් ඒ පරිශීලකයාගේ ක්‍රියාවේ ප්‍රතිවිපාක ගැන දැනුම් දීමක් හෝ අනතුරු ඇඟීමක් කරන්නේ නැහැ. පරිශීලකයාගේ ක්‍රියාව හරිද වැරදිද යන්න කියලා කියන්නේ නැතුළු යුනික්ස් වලින්. හැබැයි Windows වලින් කියනවනේ. Windows වල අපි වැඩ කරනකොට මොනවා හරි දෙයක් වැරදි නම් ටක් ගාලා මැසේජ් එකක් දීලා අපිට කියනවා මේක වැරදි කියලා. හොඳයි. ඉතින් ඒ දේශනේ අපි අවසන් කරා. දෙවෙනි දේශනේ මැසේජ් එකක් දාලා තියෙනවා. සෑහෙන මැසේජ් ගොඩක්. ඉතින් කමක් නැහැ මේ අපි මොකද කරන්නේ ළමයි දැන් අපිට තව එකක් ඕන නම් තියෙනවා. මට නම් කරන්න පුළුවන් විනාඩි 5ක් 10ක් ඉඳලා කරමුද මොකද කියන්නේ? ඒ කියන්නේ අපිට තියෙනවා මැනේජ්මන්ට් ලෙසන් එක. මේ ලෙසන් එක. දැන්ට කීප දෙනෙක් ආපහු ගිහිල්ලා තියෙනවා ආවට වඩා වේගෙන් 211ක් වගේ පාර ඉන්නවා 240 ගණක් හිටියා. ඉතින් කට්ටිය ගිහිල්ලා තවත් කට්ටිය යනවත් පේනවා. යන අයට ඉතින් යන්නදලා අපි ඕනනම් මේකත් කරමු ටක් ගාලා. ඔයගොල්ලෝගේ අදහස් ඕනමට. කරන්න සර්. right. අමාරු නම් විනාඩි 5ක් විතර දෙන්නම්. ටිකක් ඔළුව තියාගෙන ඉඳලා වතුර ටිකක් එම්බොන්න ඕනද? ඕනේ සර්. මම වතුර එකක් බොනකන් ඉන්න විනාඩියක්. right management වල අපිට ඉක්මනට කරගෙන යන්න අමාරුවෙන් දැන් අහගෙන ඉන්න මේක පාඩම් මාලා අංක 2 management අපි කතා කරනකොට ටියුට් එකේ මේ කොටසක් අහුවෙනවා Mitzberg set of 10 roles
මිට්ස්බර්ග්ගේ කළමනාකරන භූමිකාව. හරිද? එතකොට මේ හෙන්රි මිට්ස්බර්ග් කියලා මහාචාර්යවරයෙක් ඉන්නවා. හිටියා, එතරම් ඉන්නව නෙමෙයි. හරිද? මෙයා සති ගාණක් අධ්‍යයනය කරලා කළමනාකරුවන්ට තියෙනවා විවිධ භූමිකාවන්. එයා කරන්න ඕන මොනවද කියන එක, නැත්නම් රෝල් කියන එක අන්න ඒක හඳුනගත්තා. කළමනාකරණය කියලා කියන්නේ අපි දන්නවා කරන දේ මනා ලෙස කිරීමනේ. කළමනාකරු කියලා කියන්නේ